හරි ළමයි හරි ළමයි පොඩි ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා හරි ළමයි ගොඩ දවසකට පස්සේ පොඩි ගැටලුවක් මතු වුණා කාලය පිළිබඳ ගැටලුවකුත් එක්ක තමයි ඒක මතු වුණේ ඉතින් ඔබේ මොකක් හරි ගැටලු ටිකක් තියෙනවා අද දවසේ පුතේ මොකක්ද දන්නේ තියෙන ප්‍රශ්නේ බලමු දැන් හරි ඇති දැන් හරි නේද ළමයි right එහෙනම් මම හිතන්නේ දැන් හරි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා අපි ඒක බැලන්ස් කරගමු පොඩ්ඩක් පරක් වුණා මම ඔයාලන්ට දීලා තිබ්බ link එකේ මොකක් හරි issue එකක් තිබුණා technical fault එකක් හරි ළමයි අපි වැඩේට එමු plan කරපු දේවලුත් එක්ක මට තාම තියෙනවද ළමයි කැම් එකේ මේ දුක දැන් හරි ඇතිද මැසේජ් එක දාන්න පුතේ හරිනම් දැන් හරි නේ පුතේ හරි thank you පොඩි ප්‍රශ්න ටිකක් වුණා ඊට පස්සේ මම plan කරපු වැඩ ටිකත් එක්ක මට අභ්‍යාස 3ක් ඉතුරු වුණා මොකද මම අද අඟහරුවාදා ඔයාලා මීට කලින් ඉගෙන ගත්තේ නැති අලුත්ම දෙයක් කතා කරන්න හිටියේ නමුත් පාඩම් අභ්‍යාස 3ක් මට ඉතුරු වුණා plan කරාට වඩා ඒකට හේතුව ළමයි ඇත්තටම පෞගිය දවස් දෙකේම covid positive වෙලා ටෙස්ට් එකක් නම් කරේ නැහැ හැබැයි රෝග ලක්ෂණත් එක්ක දන්නවා positive කියලා මොකද අම්මට ටෙස්ට් එක කරලා එයාට positive වෙලා තමයි තිබුණේ ඉතින් quarantine වෙලා හිටියේ ඉන්න අතරතුර තමයි මේ වැඩ ටික කරගෙන ගියේ නමුත් කලින් දවස් දෙකේ ඇත්තටම ළමයි මම පොරොන්දු වෙච්ච විදියට පැය 5 ඉගෙනුවට
සාමාන්‍ය එනර්ජි එක තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා තමයි ගොඩක්ම පහුගිය දවස් දෙක මේ අභ්‍යාස තුන කරගන්න බැරි වුණේ ප්ලෑන් කරපු විදියට. නමුත් ළමයි තාම හොඳයි කියලා කියන්න තරම් දෙයක් නැති වුණාට සාමාන්‍යයෙන් අපිට වැඩ ටික කරගන්න පුළුවන් කලින් තිබුණාට වඩා හොඳ සිටුේෂන් එකක් තියෙනවා. ඉතින් ළමයි පුතේ ජොයින් වෙන්න බෑ කියලා තියෙනවා. ඔයාලගේ ලින්ක් එක පොඩ්ඩක් යවලා බලන්න. මොකද අනිත් අයට සම්බන්ධ වෙන්න පුළුවන් නම් එයාලට දැන් පුතේ ටිකක් අඩුයි. හරි හොඳයි කියන්නම බෑ තාම. ටිකක් හොඳ මට්ටමක තියෙනවා. හරි ළමයි. ඉතින් මේ අපි එනම් පාඩමට එමු. ඊට අමතරව තව දෙයක් ඔයාලට කියන්න ඕනේ ළමයි. අපි වැඩ ගොඩක් කරන නිසා ඔයාලට Zoom තාක්ෂණයෙන් කරන නිසා සමහර දේවල් තේරුම් ගන්න වීඩියෝ එකේ යන මේ කාල පරාසය තුල තේරුම් ගන්න අපහසු අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා ඒක නිසා අද මම ඔයාලා දන්නවා මම ඊයේ පාන්දර 4 විතර වෙනකන් ඉඳලා ඒ අවශ්‍ය වැඩ කටයුතු ටික මේව කරේ. ඉතින් මේ ඔයගලන්ට නැවත නැවත මේ වීඩියෝස් බලන්න පුළුවන් විදියට ඔන්න දැන් හදලා දීලා තිනවා පුතේ මේ වෙනකම්ම කරපු දවස් 9ක් අපි පැය 5 ගානේ කරා. ඒ කියන්නේ පැය 45ක් අපි කරා මේ වෙනකම්. ඉතින් ඔයාලා දන්නවා දිගටම සම්බන්ධ වෙච්ච ළමයි අපි මේ දවස් ටිකේ මොනවද කරේ කොහොමද වැඩ ටික කරේ කියලා. ඉතින් දවස් 9ෙම රෙකෝඩින්ග්ස් ඔයාලට තියෙනවා. හැබැයි පොඩි ගැටලු දෙකක් තියෙනවා අවස්ථා දෙකකදී. දෙවැනි දවසේ එක රෙකෝඩින් එකක් එක පළවෙනි එක හරි දෙවෙනි සෙෂන් එක හරි ඒ රෙකෝඩින් එක සේව් වෙලා තිබුණේ නැහැ. ඊට අමතරව ළමයි තුන්වෙනි දවසේ පැයක විතර අඩුවක් තියෙනවා. ඒ ටික ඇරෙන්න අනිත් ටික ඔක්කොම ඔයාලට තියෙනවා. මේ හැමදේම ළමයි ඔයාලා වෙනුවෙන් මේ කරන්න හේතුව ඔයාලට කොහොම හරි උවමනාවෙන් වැඩ ටික කරලා නැවත හරි බලලා ඔයාලා අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට යන එක බලාපොරොත්තු වෙන තමයි මේ දේවල් ඔයගලන්ට ලෑස්ති කරලා දුන්නේ. ඉතින් ඒක නිසා කාට හරි ලොග් වෙන්න බැරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා මට දීපු ඊමේල් ඇඩ්‍රස් වලින් විතරයි ඔයාලට ඇක්සස් තියෙන්නේ. ඒක නිසා වෙන කාට හරි ලින්ක් එක ගියාට ඒගොල්ලන්ට ප්‍රයිවට් වීඩියෝ එකක් කියලා විතරයි පේන්නේ. ඒගොල්ලන්ට බලන්න බෑ. ඉතින් ඒක නිසා මේ ඔයාලට කාට හරි ක්ලාස් එකේ ඉන්න කෙනෙක්ට ඒක එහෙම අපහසුතාවයක් තියෙනවා නම් බලන්න බැරි නම් මට වෙනම ඒක දැනුවත් කරලා එවන්න ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක ඊට පස්සේ මම ඒක හදලා දෙන්නම්. ඉතින් මේ ඒ ටික ඔයාලා බලන්න. රයිට්. අපි එහෙනම් යන්න ළමයි පාඩමට. අපිට තියෙන 21 වෙනි අභ්‍යාසය. 21 වෙනි අභ්‍යාසය 2018 ජනවාරි මාසය තුල විකුම්ගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු වල බලපෑම පහත ගිණුම් කරන සමීකරණය තුලින් නිරූපණය වේ. කාලච්ඡේදය තුල අයිතිකරු කිසිදු මුදලක් ලබාගෙන නැත. කාලච්ඡේදය තුල අයිතිකරු කිසිදු මුදලක් ලබාගෙන නැහැලු. ඒ කියන්නේ ළමයි අයිතිකරු ගැනිලි කරලා නැහැ කියන එක තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ දහස් වලින් දීලා තියෙනවා අපිට සමීකරණයක් දීලා තියෙනවා දීපල පිරිය 10 උපකරණ තොග වෙළඳ ලැබිය යුතු දෑ ඊට පස්සේ වෙනත් ලැබිය යුතු දෑ නෑ අපි පුරුදු වෙච්ච විදිහට. ඊට අමතරව බැංකු කියලා තියෙන බැංකු මුදල් කියලා තියෙන අතති මුදල් නැත්තම් මුදල් කියලා නෙමෙයි බැංකු මුදල් ෂුවර් එකට මේනම් මේක බැංකු ගිණුමක් කරහා තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ළමයි වගකීම් තියෙනවා. නෑ පුතේ කලින් එකේ අන්තිම තව 20 අභ්‍යාස තුනක් තියෙනවා. 21 22 23 කියන අභ්‍යාස තුන. ඒ තුන කරලා තමයි අද අපිට අලුත් පාඩම පටන් ගන්න පුළුවන්. right. බැංකු ණය හා වෙනත් ගෙවිය යුතු දෑ කියලා තියෙනවා. ඊට පස්සේ වෙළඳ ගෙවිය යුතු දෑ. ඊට පස්සේ පොඩි විශේෂත්වයක් තියෙනවා ප්‍රාග්ධනයයි රඳවාගත් ඉපයීම් කියලා අපිට දීලා තියෙනවා. right. මොකද්ද ළමයි මේ ප්‍රාග්ධනයයි රඳවාගත් ලාභයි කියන්නේ? ළමයි මෙහෙමයි. ව්‍යාපාරයේ අයිතිකරු ළමයි සම්පත් යොදවනවනේ ව්‍යාපාරයට. ව්‍යාපාරයට සම්පත් යොදවන අයිතිකරු විසින් යොදවන සම්පත් වලට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනය අයිතිකරු විසින් යොදවන සම්පත් වලට. දැන් ව්‍යාපාරය මොකද කරන්නේ? අයිතිකරු යොදවන සම්පත් මදි නම් බාහිර පාර්ශවයකිනුත් සම්පත් අරගෙන ව්‍යාපාර මෙහෙයුම් කටයුතු කරගෙන යනවා. මොකද ළමයි අයිතිකරු වැදගත් නෑ ව්‍යාපාරේ. ඇයි හේතුව? ව්‍යාපාර ඒකක සංකල්පය අනුව ව්‍යාපාරය කියන්නේ ස්වාධීන ඒකකයක්.
right එහෙනම් ළමයි අයිතිකරු දීපුවම අදි නම් බාහිර පාර්ශවයෙන් හරි අරගෙන ව්‍යාපාරය පවත්වාගෙන යනවා මෙහියුම් කටයුතු කරනවා හැබැයි ළමයි අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යොදවන්නේ එයා යොදවන සම්පත් වලට බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය තමයි ලාභය කියන්නේ. එහෙනම් ව්‍යාපාර මෙහියුම් කටයුතු වලින් උපයන දේ තමයි ළමයි ලාභය. ව්‍යාපාරය තුලින් උපයන දේ ව්‍යාපාර මෙහියුම් කටයුතු තුලින් උපයන දේ තමයි ලාභය. හැබැයි ඒකත් අයිතිකරුට ව්‍යාපාරයට බැඳීමක් තියෙනවා මේ ලාභයත් දෙන්න ඕනේ අයිතිකරුට. right එහෙනම් ඒකයි අපි ප්‍රාග්ධනය අයිතිකරුට ව්‍යාපාරයේ පැත්තෙන් right අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග හරි පුතේ ඉස්සරහට අපි කතා කරනවා කළමනාකරන ගිණුම්කරණය right එතකොට අයිතිකරුට ලාභය දෙන්න ඕනේ දැන් හිතන්න ව්‍යාපාරයේ උපයන මුළු ලාභයම අයිතිකරුට කෙලින්ම දුන්නා නම් ව්‍යාපාරයට ළමයි වර්ධනයක් නැහැ ව්‍යාපාරයට වර්ධනයක් නැහැ හිතන්න ළමයි මම ගිහිල්ලා පිටකොටුවේ අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නවා right මම ගිහිල්ලා අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නවා ගිහිල්ලා රුපියල් 500ක් මට අතේ තියෙනවා මම ව්‍යාපාරයට යොදවනවා රුපියල් 500 right රුපියල් 500 ව්‍යාපාරයට යොදවලා හිතන්න ළමයි රුපියල් 500 ව්‍යාපාරයට යොදවනවා right මේ 500 යොදවලා මම පටන් ගන්න ළමයි Apple business එකක් right Apple ගෙඩියක් 50 ගානේ ගන්නවා right එහෙනම් 500ට 50 Apple ගෙඩි මට ගන්න පුළුවන් 10ක් එක Apple ගෙඩියක් 100 ගානේ විකුණනවා 100යි එතකොට ළමයි මට 1000ක් ආදායම එනවා හැබැයි මට ගිය වියදම Apple ගන්න ගිය වියදම කීයද ළමයි Apple වලට 500යි මට ගිය වියදම. එහෙනම් මගේ ලාභය 500යි. right ළමයි. මේක ලාභය. කාටද අයිති? ලාභය අයිතිකරුට. මේ ලාභය අයිතිකරුට. right. එහෙනම් අයිතිකරු කියනවා මටනේ අයිති. එහෙනම් මම ගන්නවා. මම ගන්නවා ළමයි. මම ගන්නවා මේ රුපියල් 500ම right මම ගන්නවා ළමයි මේ රුපියල් 500ම මටනේ අයිති පරිභෝජනයේට ගැනිලි කරනවා එතකොට ළමයි ව්‍යාපාරයේ ආයේ ඉතුරු වෙන්නේ කීයද ඉතුරු රුපියල් 500යි යොදවපු ප්‍රාග්ධනයේ විතරයි ආයේ නම් ඊළඟ දවසෙත් මං රුපියල් 50 අරගෙන ගිහිල්ලා Apple ගෙඩි 10ක් ගන්නවා 100 ගාන විකුණනවා 1000ක් ආදායම ලබනවා ගිය වියදම 500 අඩු කරාම ඉතුරුයි 500ක් ඒක ආයේ මං ගැනිලි කරනවා ඇයි අයිති මට මේ චක්‍රය දිහා බලන්න ළමයි growth එකක් නැහැ ඒ කියන්නේ ව්‍යාපාරයට වර්ධනයක් නැහැ මුළු ලාභයම අයිතිකරු ගන්නවා නම් හැබැයි ළමයි ව්‍යාපාර බලනවා මේක හරියන්නේ නැහැ අපි ලාභේ අයිති තමයි අයිතිකරුට හැබැයි අයිතිකරු කැමති ව්‍යාපාරේ ලාභය වැඩි වෙනවා එයාට ලැබෙන ප්‍රතිලාභය වැඩි වෙනවට අයිතිකරු කැමති ඒක නිසා ළමයි එයා කාලච්ඡේදයේ ඉපයු මුළු ලාභෙම ගන්නෙ නෑ කොටසයි ගන්නෙ ඉතුරු ටික ව්‍යාපාරය වෙනුවෙන් යොදවනවා රඳවා ගන්නවා ව්‍යාපාරයේ ලාභයෙන් කොටසක් දැන් බලන්න ළමයි මේ විදියට මෙයා දවස් 10ක් මේ Apple business එක කරත් හැමදාම මෙයාගේ ආදායම 1000යි හැමදාම මෙයාගේ වියදම 500යි හැමදාම මෙයාට ලැබෙන්නේ 500ක ලාභයක් දැන් හිතන්න ළමයි ව්‍යාපාරයක් රඳවාගත් ලාභයක් සහිතව යද්දි මොකද වෙන්නේ කියලා මේ මෙතනට ඔච්චර වැදගත් නෑ හැබැයි මේ concept එක ඔයාලට පෙන්වන්න ඕන නිසා පැහැදිලි කරන්න right හිතන්න ළමයි දැන් වෙනසක් නෑ පටන් ගත්තේ රුපියල් 500ෙන් රුපියල් 50 ගානේ Apple ගෙඩි රුපියල් 50 ගානේ Apple ගෙඩි 10ක් ගන්නවා right එතකොට රුපියල් 100 ගානේ විකුණනවා මේ Apple ගෙඩි 10 රුපියල් 1000යි
පළවෙනි දවසේ බිස්නස් එක කරා වියදම 500යි. එහෙනම් ලාභය ඇවිල්ලා 500යි. දැන් මොකද කරන්නේ? අයිතිකරු විදිහට මම 500 මගේ ලාභය, මේ ලාභයම අයිති මට. ලාභය 500යි. මේ 500ම අයිති මට. හැබැයි මම 500ම ගන්නෙ නෑ. කොටසක් රඳව ගන්නවා ව්‍යාපාරයේ වර්ධනය වෙනුවෙන්. ඉතිරි කොටස ගැනිලි කරනවා. එහෙනම් ළමයි හිතන්න මම 250ක් ගත්තා. 250ක් ගැනිලි කරා. ඉතුරුයි දැන් ළමයි මෙතන තව 250. එහෙනම් රඳවාගත් ලාභය කියන්නේ මෙන්න මේකට. right? රඳවාගත් ලාභය. හරි. දැන් මොකද වෙන්නේ? දෙවනි දවසට මං යන්නේ කීයක් අරගෙනද ඇපල් ගන්න? ළමයි දෙවනි දවසට මම යන්නේ රඳවගත්ත ලාභය 250ක් තියෙනවා. ව්‍යාපාරේ ඇපල් ගෙඩි ඊළඟ දවසට ගන්න තව 500ක් තියෙනවා. ඔක්කොම අරගෙන යනවා ළමයි 750. දැන් ළමයි 750ක් අරගෙන යනවා. එතකොට ළමයි අපි 50න් බෙදුවොත් අපිට හම්බ වෙනවා ළමයි 12. ඇපල් ගෙඩි 15ක් දැන් හම්බ වෙනවා ළමයි. right? ඇපල් ගෙඩි 15ක් 100 ගානේ දැන් වික්කොත් මොකද වෙන්නේ? 1500යි ආදායම. right? 1500යි ආදායම. වියදම කීයද ළමයි? 750යි. 750යි වියදම. right? දැන් කීයක් ලාභය තියෙනවද ළමයි? ලාභය තියෙනවා 750ක්. right? දැන් ළමයි මොකද කලින් විදිහට ගියා නම් යාට 500යි ලැබුණේ, හැමදාම 500යි ලැබුණේ. දැන් එහෙම නෙමෙයි. එයා මේ රඳව ගත්ත නිසා එයාගේ ලාභයෙන් කොටසක් ව්‍යාපාරය තුල රඳව ගත්ත නිසා එයාගේ ලාභය වැඩි වෙලා තියෙනවා. 500 වෙනුවට දැන් 750යි. right? නිකමට හිතමු මේ මාස ඊළඟ දවසෙත් එයා 250යි නම් ගන්නෙ. right? දැන් ඔයාලට සංකල්පේ තේරෙනවා. එයා 250යි නම් ගන්නෙ. එයාට තව ලාභේ රඳවගත්ත ලාභේ තියෙනවා ළමයි 500ක්. රඳවගත්ත ලාභේ තියෙනවා 500ක්. right? හරි ළමයි. එහෙනම් මේ 500යි ඇපල් ගෙඩි ගන්න තිබුණු 500යි ඔක්කොම 1000යි. 1000ම අරගෙන ගියොත් ඊළඟ පාර යාට ඇපල් ගෙඩි 20ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ විකුණුවොත් 2000යි. ඒ වෙනුවෙන් ගිය පිරිවැය 1000යි. 1000ක ලාභයක් තියෙනවා. දැන් ඔයාලට තේරෙනවා ව්‍යාපාරයේ දියුණු වෙනවා. එහෙනම් ළමයි රඳවගත්ත ලාභය කියන්නේ ව්‍යාපාරය විසින් උපයාගත් ලාභය අයිතිකරුට තමයි අයිති. මේ ගානේ ළමයි එහෙම තියෙද්දී මේ රඳවාගත් ඉපයුම් කියන එක අපි කතා කරනවා ළමයි සමාගම් ගණන් හදද්දී අපි ওই රඳවාගත් ඉපයුම් කියන එක කතා කරනවා සමාගම් මට්ටමින් යද්දී. හැබැයි මේ ලාභය ඒ කියන්නේ ආදායම් වියදම් ගලපන්නේ අපි මේ රඳවාගත් ලාභයට. මොකද ප්‍රාග්ධනයයි රඳවාගත් ඉපයුමයි කියලා තීරු දෙකක් තියෙන නිසා එහෙනම් රඳවාගත් ඉපයුම් එකෙන් තමයි අපි ආදායම් වියදම් ගලපන්නේ. මේ ප්‍රාග්ධනය කියන තීරුවෙන් අපි අමතර ප්‍රාග්ධනය යොදන එකයි ගැනිලි කරන එකයි තමයි අපි ගලපන්නේ. එහෙනම් මේ ගානේ උඩ කාලච්ඡේදය තුල අයිතිකරු කිසිදු මුදලක් ලබාගෙන නැත කියලා කිව්වේ නැතත් අපිට හොයාගන්න ලේසි මේ ප්‍රාග්ධන තීරුව දිහා බැලුවොත්. හරි ළමයි. එහෙනම් ගානට එමු. එහෙනම් ආදායම් වියදම් අපි ගලපලා තින්නේ රඳවාගත් ලාභ කියන තීරුවෙන්. හරි ළමයි. මොකද්ද කියන්නේ? අවශ්‍ය වන්නේ ඉහත ගිණුම් සමීකරණයේ ජනවාරි 1 වෙනිදා සිට 14 දක්වා ගනුදෙනු වටිනාකම් සහිතව විස්තර කරන්න. ඊට පස්සේ කියනවා ජනවාරි මාස 15 වන දිනෙන් පසුව සිදු වූ ගනුදෙනු ඉහතින් දක්වා ඇති ගිණුම් කරන සමීකරණ ආකෘතියට වාර්තා කරන්න. ඊට පස්සේ ළමයි 2018 1.31 දින ශුද්ධවත්කම් ඇසුරෙන් ලාභය හෝ අලාභය සොයන්න කියලා දෙනවා. හරි ළමයි. එහෙනම් අපි පළවෙනියටම ගමු. අභ්‍යාසයේ තියෙන පළවෙනියට ඉහත ගිණුම් කරන සමීකරණයේ ජනවාරි මාස 1 වෙනිදා සිට 14 දක්වා ගනුදෙනු
විස්තර සහිතව වටිනාකම් සහිතව විස්තර කරන්න. හරි ළමයි. පළවෙනි ගනුදෙනුව ආරම්භක ශේෂයන් ටික තියෙනවා ළමයි. ඔයාලට ඕනනම් පළවෙනි එකේදී අපිට දින දීලා නැහැනේ, පළවෙනිදා සිට දින තියෙන්නේ. එතකොට පළවෙනිදා ශේෂයන් ටික අපිට විස්තර කරන්න පුළුවන්. ව්‍යාපාරයේ ආරම්භක ශේෂ තියෙනවා කියන්නේ කලින් ඉඳන් තියෙන ශේෂයක්. මතක තියාගන්න උඩ තියෙන්නේ රුපියල් 1000 කියලා දාලා තියෙන්නේ උඩ. ඉතින් ඒක නිසා ළමයි ගණන් ටික ලියද්දි ඔයාලා ලියන්න පළවෙනි එක විස්තරයේ විදිහට ඔයාලට ලියන්න පුළුවන්. ව්‍යාපාරයේ ලක්ෂ 25ක දේපළ පිරියත උපකරණ කමා ලක්ෂ 17ක තොග කමා වෙළඳ ලැබිය යුතු දෑ ලක්ෂ 8ක කමා බැංකු මුදල් ලක්ෂ 5ක කමා බැංකු ණය හා වෙනත් ගෙවිය යුතු දෑ ලක්ෂ 20ක කමා වෙළඳ ගෙවිය යුතු දෑ ලක්ෂ 20 වෙළඳ ගෙවිය යුතු දෑ ලක්ෂ 10ක කමා ව්‍යාපාරයේ ප්‍රාග්ධනය ලක්ෂ 20ක කමා රඳවාගත් ඉපයුම් ලක්ෂ 5ක් වාර්තා කිරීම. right? හරි ළමයි. එහෙනම් ආරම්භක ශේෂයන් වාර්තා කිරීම ඔයාලට කැමති විදියට මේ අදහස යන විදියට ලියන්න. දෙවැනියට මොකද වෙලා තියෙන්නේ? දෙවෙනිදා 2018 1යි දෙවෙනිදා තොගය 80000කින් වැඩි වෙලා තියෙනවා. තොගය 80000කින් වැඩි වෙලා තියෙනවා. රඳවාගත් ඉපයුම් 80000කින් වැඩි වෙලා තියෙනවා. හරි ළමයි. මේකේ අපිට කොහෙවත් දීලා නැහැ ළමයි. මේ ගානේ අපිට කොහෙවත් දීලා නැහැ මේක වෙළඳ ව්‍යාපාරයක්ද මොකක්ද කියන එක. තේරුණාද? හරි. මේක වෙළඳ ව්‍යාපාරයක්ද මොකක්ද කියලා අපිට කොහෙවත් දීලා නැහැ. හැබැයි ළමයි තොගය වැඩි වෙන්නේ මොන පදනම් මතද? 80000කින් තොගය වැඩි වෙලා තියෙනවා. මේ වැඩි වෙලා තියෙන්නේ තොගය. මේ වගේ ගානක අපිට දැන් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපිට හුරු පුරුදු ගානක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. තොගය 80000කින් වැඩි වෙලා. තොගය වැඩි වෙන්නේ මොන හේතු නිසාද? ළමයි අපිට භාණ්ඩ මිලදී ගත්තොත් තොගය වැඩි වෙනවා. අපි ඒක දන්නවා. ණයට භාණ්ඩ මිලදී ගත්තොත් තොගය වැඩි වෙනවා. right? එතකොට එහෙමත් නැහැ. right? දැන් ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. right? හිමිකම වැඩි වෙලා තින්නේ 80000කින්. තොගය 80000කින් වැඩි වෙලා තියෙනවා. එහෙනම් බැලු බැලමට අපිට කියන්න පුළුවන් ප්‍රාග්ධනය 80000ක්. අයිතිකරු භාණ්ඩ තොග 80000ක් ගෙනාවා කියන්න පුළුවන්. හැබැයි කියන්න බෑ ළමයි. අයි හේතුව මේ රඳවාගත් ඉපීම් කියන තීරුව තමයි වැඩි වෙලා තියෙන්නේ. හරිද? රඳවාගත් ඉපයුම් කියන තීරුව තමයි වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් රඳවාගත් ඉපයුම් කියන තීරුව නම් වැඩි වෙලා තින්නේ ළමයි මේක පරිත්‍යාගයක්. භාණ්ඩ තොග පරිත්‍යාගයක්. මොකද ප්‍රාග්ධන තීරුව වැඩි වෙලා තිබුණා නම් right මං කලින් ආරම්භය ගත්තේ ඒකයි. තේරුණා? මොකද මෙතන හිමිකම් කියන එක තීරු දෙකකින් පෙන්වන්නේ. එකක් ප්‍රාග්ධනය අනිත් එක තමයි රඳවාගත් ඉපයුම්. හේතුව ළමයි මේ ප්‍රාග්ධනයේ තීරුවට අපිට බලපෑමක් එල්ල වෙන්නේ අයිතිකරුගේ මැදිහත් වීමෙන් වෙන කරුණු දෙකක්. එකක් තමයි අයිතිකරු අමතර ප්‍රාග්ධනයේ යෙදුවොත් මේ අයිතිකරුගේ මැදිහත් වීමෙන් වුණොත් ප්‍රාග්ධනය යෙදීම ඊට පස්සේ අඩු වෙන්න පුළුවන් මොනවෙන්ද? ගැනිලි කිරීම. ප්‍රාග්ධනයේ යෙදීම එහෙම නැත්නම් ගැනිලි කිරීම නිසා අඩු වෙනවා. දැන් ළමයි අනිත් තීරුව ලාභය සම්බන්ධයෙන් තියෙන තීරුව රඳවාගත් ඉපයුම් ඒක මේ වැඩි වෙන්න පුළුවන් ප්‍රාග්ධනයේ යෙදුවොත් අඩු වෙන්න පුළුවන් ගැනිලි කරොත් ප්‍රාග්ධන. හැබැයි රඳවාගත් ඉපයුම් වැඩි වෙන්න පුළුවන් ආදායම් නිසා. අඩු වෙන්න පුළුවන් වියදම් නිසා. දැන් ළමයි භාණ්ඩ තොගය වැඩි වෙලා තියෙනවා. හැබැයි තොගය වැඩි වුණාට මොකද වෙලා තියෙන්නේ?
ප්‍රාග්ධනය කියන එක නෙමෙයි වැඩි වෙලා තියෙන්නේ. ප්‍රාග්ධනය වැඩි වෙලා තිබුණා නම් රුපියල් 80000ක භාණ්ඩ තොගයක් අයිතිකරු විසින් රැගෙන ඒම. හැබැයි ළමයි වැඩි වෙලා තියෙන්නේ රඳවාගත් පිපෙවුම් 80000කින්. right? එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? භාණ්ඩ තොගයක් ව්‍යාපාරයට පරිත්‍යාග ලෙස රුපියල් 80000ක් පිරිවැය වූ භාණ්ඩ තොගයක් ව්‍යාපාරයට පරිත්‍යාගයක් ලෙස ලැබීම. ලියා ගන්න එක. රුපියල් 80000ක් වූ භාණ්ඩ තොගයක් ව්‍යාපාරයට පරිත්‍යාගයක් ලෙස ලැබීම. හරි ළමයි. ඊළඟට 1.5 වෙනිදා තොගය වැඩි වෙලා තියෙනවා ළමයි 750කින් බැංකුවේ මුදල් අඩු වෙලා තියෙනවා 350කින් 400කින් වෙළඳ ගෙවිය යුතු දෑ අඩු වෙලා තියෙනවා. ඔයාලට අදහසක් තියෙනවා නේද? භාණ්ඩ තොගය 750කින් වැඩි වෙලා තියෙනවා නම් පිරිවැය 7,50,000ක් වූ භාණ්ඩ තොගයක් මිලදී ගැනීම මිලදී ගන්නා අවස්ථාවේදී 3,50,000ක් මුදලින් ගෙවූ අතර ඉතිරි 4 ලක්ෂය ණය පදනම මත මිලදී ගැනීම. ඔන්න ඔය කියන කරුණු ටික ඒක ඇතුලේ තිබුණා නම් හරි. භාණ්ඩ තොගය මිලදී ගන්නා භාණ්ඩ තොගයේ වටිනාකම 7,50,000යි. ඊට පස්සේ 3,50,000ක බැංකුවේ තියෙන මුදල් අඩු වෙනවා. එහෙනම් අඩු වෙලා තියෙනවා 3,50,000කින්. එහෙනම් මුදල් ගෙවලා 3,50,000ක්. ඒ වගේම වෙළඳ ගෙවිය යුතු දෑ ඒ කියන්නේ ණයට අරගෙන තියෙන්නේ ණය හිමියෝ වැඩි වෙලා තියෙනවා ලක්ෂ 4කින්. එහෙනම් ඔයාලා ගාණ හදලා බැලුවම තේරෙනවා බැංකු මුදලුයි ණය මුදලයි පුතේ 21 වෙනි අභ්‍යාසය කරන්නේ. හරි ළමයි. right. ඊට පස්සේ 2018 1.10 වෙනිදා 2018 1.10 වෙනිදා මොකද වෙලා තියෙන්නේ? තොගේ අඩු වෙලා තියෙනවා ළමයි 600කින් වෙළඳ ලැබිය යුතු දෑ 750කින් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ රඳවාගත් පිපෙයුම් 1,50,000කින් වැඩි වෙලා. එහෙනම් ඔයාලා දන්නවා ළමයි පිරිවැය ලක්ෂ 6ක් වූ භාණ්ඩ තොගයක් ණයට විකිණීම කීයකටද ළමයි? 7,50,000කට. 7,50,000කට ණයට විකිණීම ලාභය 1,50,000යි. එහෙනම් 10 වෙනි දවසේ පිරිවැය ලක්ෂ 6ක් වූ භාණ්ඩ තොගයක් 7,50,000කට ණයට විකිණීම. ඒක ලියලා තිබුණා නම් හරි. ඊට පස්සේ ළමයි 2018 1.13 වෙනිදා බැංකු ණය හා වෙනත් ගෙවිය යුතු දෑ වැඩි වෙලා තියෙනවා ළමයි 4,50,000කින්. right? බැංකු ණය සහ වෙනත් ගෙවිය යුතු දෑ 4,50,000කින් වැඩි වෙලා තියෙනවා. හැබැයි අඩු වෙලා තියෙනවා වෙළඳ ගෙවිය යුතු දෑ ලක්ෂ 5කින්. හිතන්න ළමයි 450කින් අඩු වෙලා 450කින් වැඩි වෙලා තියෙනවා වගකීමක් බැංකු ණය හා වෙනත් ගෙවිය යුතු දෑ. එහෙනම් බැලූ බැලමට අපි දන්නවා ළමයි වැඩි වෙලා කියන්නේ අපි ණයක් අරගෙන වගේ බැංකු ණයක් වෙන්නත් පුළුවන් වෙනත් බාහිර පාර්ශවයකින් ණයක් ගත්තා වෙන්නත් පුළුවන්. හැබැයි අඩු වෙලා තියෙනවා ලක්ෂ 5කින් 500කින් අඩු වෙලා තියෙනවා වෙළඳ ණය හිමියෝ. වෙළඳ ගෙවිය යුතු දෑද? වෙළඳ ගෙවිය යුතු දෑ. ඒ කියන්නේ අපි දන්නවා ණය හිමියෝ. ඒ විතරක් නෙමෙයි අපිට 500ක 50ක ඒ කියන්නේ 50,000ක ලාභයක් ඇති වෙලා තියෙනවා. එහෙනම් ඕගොල්ලන්ට බැලූ බැල්මට තේරෙනවා ළමයි මොකද්ද? අපි ණය හිමියන්ට ගෙවලා තියෙනවා. රඳවාගත් ලාභයට බලපාන්නේ ආදායම් වියදම් විතරයි නේද සර්? ඔව්. මේ ගානේ හැටියට ආදායම් වියදම් විතරයි. right? රඳවාගත් ලාභයට බලපාන්නේ. තව කතන්දර තියෙනවා. රඳවාගත් ලාභයට බලපාන්නේ වුණා සමාගම් ගණන් හදද්දී අපි කියන්නම්. ඒ කියන්නේ සංචිත ප්‍රාග්ධනිත ගත කරනවා. තව කතන්දර ගොඩක් තියෙනවා. අපි ඉස්සරහට ඒවා කතා කරමු. right? එහෙනම් ළමයි මොකද වෙලා තියෙන්නේ? ණය හිමියන්ගෙන් වට්ටමක් ලැබිලා තිනවා 50,000ක. අපි ලක්ෂ 5ක ණය හිමි වගකීමක් පියවලා තිනවා. හැබැයි අතින් සල්ලි දාලා නෙමෙයි.
ව්‍යාපාරයෙන් සල්ලි දාලා නෙමෙයි අපි ණය හිමියන්ට ගෙවලා තින්නේ. ණයක් අරගෙන දැන් ළමයි එහෙම වෙන්න පුළුවන් ව්‍යාපාරේ. හිතන්න මම ගිහිල්ලා බැංකු ණයක් ගන්නවා ළමයි. ඇත්තටම එහෙම තමයි වෙන්නේ ගොඩක් වෙලාවට. හිතන්න මම ව්‍යාපාරයක් පටන් ගන්න බැංකු ණයක් ගිහිල්ලා බැංකුවෙන් ගන්නවා. බැංකුවේ මැනේජර්ත් එක්ක කතා කරගන්නවා මට ලෝන් එකක් ඕනේ. මෙන්න ලක්ෂ 5ක් මම ණයට බඩු ඒ කියන්නේ මගේ ව්‍යාපාරය පුළුල් කරන්න බඩු ගන්න තියෙනවා ලක්ෂ 5ක බඩු. බැංකුව කියනවා ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ අපිත් එක්ක ගනුදෙනු කරලා තියෙන විදිහට අපිට සැටිස් ඔයාට ණය දෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය සුදුසුකම් ඔයා සපුරලා තියෙන්නේ. හැබැයි ඒක කොන්දේසියක් තියෙනවා. right 36 වෙනි පිටුව පොතේ. එක කොන්දේසියක් තියෙනවා. මොකද්ද? අපි ඔයාගේ අතට සල්ලි දෙන්නේ නැහැ. ණය ඔයාට දෙනවා තමයි. ඔයාගේ අතට සල්ලි දෙන්නේ නැහැ. ඔයා බඩු ටික ගන්න කෙනාගෙන් බඩු ටික ගන්න අපි යාට චෙක් එකක් තමයි දෙන්නේ. right? එහෙනම් බැංකුව ඩිරෙක්ට් ඔන්න ව්‍යාපාරයට මුදල් සල්ලි ලැබිලා නැහැ. නැත්නම් අපිට සටහනක් තියන්න තිබුණා. බැංකු ණයක් විදියට වගකීමක් වැඩි වෙලා මුදල් වැඩි වෙලා ඊට පස්සේ ණය හිමියන්ට 500ක් ලක්ෂ 5ක් ගෙවුවා කියලා ඉවරලා 4,50,000ක් අඩු කරන්න තිබුණා. එහෙම කරන්න විදියක් නැහැ. ඇයි මුදල් ආවේ නැත්තම් මුදල් ලැබුණා කියලා සටහන් කරන්න බෑ. කෙලින්ම මොකද කරලා තින්නේ? ණය හිමියන්ට ගෙවන්න තියෙන වගකීමක් පෙවන්න. උදාහරණයක් විදිහට බැංකුවෙන් 4,50,000ක් ගෙවනවා. 50,000ක වට්ටමක් සහිතව ණය හිමි වගකීමක් පෙවනවා. එහෙනම් ළමයි ලියා ගන්න. මේ අදහස යන්න තිබුණා නම් හරි. මොකද මෙතන අපි දන්නේ නැහැ බැංකු ණයක්ද හම්බෙන්නේ වෙන කෙනෙක්ගෙන් ණයක්ද හම්බෙන්නේ ඒව අපි දන්නේ නැහැ. හැබැයි අපිට ලියන්න පුළුවන්. අපි උපකල්පනය කරලා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ලක්ෂ 5ක ණය හිමි වගකීමක් පියවීම සඳහා රුපියල් 4,50,000ක් බැංකු ණයක් හරහා ඍජුවම ණය හිමියන්ට ගෙවීම එහිදී ලද ලියා ගන්න ඕනේද? right? රුපියල් ලක්ෂ 5ක රුපියල් ලක්ෂ 5ක ණය හිමි වගකීමක් පියවීම සඳහා රුපියල් 4,50,000ක බැංකු ණයක් හරහා ඍජුවම ණය හිමියන්ට පියවීම එහිදී ලද වට්ටම රුපියල් 50,000යි. එහිදී ලද වට්ටම රුපියල් 50,000යි. හරි ළමයි. ඊට පස්සේ 14 වෙනිදා මොකද වෙලා තින්නේ ළමයි? බැංකුවේ මුදල් වැඩි වෙලා තිනවා 1,50,000ක. ඒ වගේම රඳවාගත් ඉපීම් වැඩි වෙලා තියෙනවා 1,50,000කින්. එහෙනම් ළමයි අපිට උපකල්පනය කරන්න වෙන්නේ මේ 1,50,000කින් ව්‍යාපාරයට ආදායමක් ලැබීම මොකක්ද කියලා අපි දන්නේ නැහැ ළමයි. right? එහෙනම් අපිට ලියන්න පුළුවන් 2018 1/14 වෙනි දිනට 1,50,000ක ආදායමක් මුදලින් ලැබීම රුපියල් 1,50,000ක ආදායමක් මුදලින් ලැබීම right? මුදලින් ලැබීම. හරි ළමයි එහෙනම් පළවෙනියට අපිට කියලා තියෙන දේ අපි කරා ඉහත ගිණුම් කරන සමීකරණයේ ජනවාරි 1 සිට 14 දක්වා ළමයි අර 1 කියන වචනේ තිබිච්ච නිසා තමයි මම ආරම්භක ශේෂයන් ඔක්කොම ටික ලිව්වේ. එහෙනම් ඔයාලා ගණන් වල සමහර වෙලාවට එහෙම එන්නේ නැහැ. මොකද ළමයි ආරම්භක ශේෂයන් ඔක කියන්න දෙයක් නෙමෙයිනේ. හැබැයි මේකේ කියලා තිබ්බ නිසා තමයි 1 කියන එක දිනේ තියෙන නිසා මම බැලුවා දිනේ පළවෙනිදා තියෙනවා. right? එහෙනම් එදා එකත් ලිව්වේ ඒකයි. right? ඊට පස්සේ ජනවාරි මාස 15 වන දිනෙන් පසුව සිදු වූ ගනුදෙනු ඉහත දක්වා ඇති ගිණුම් කරන සමීකරණ ආකෘතියෙහි වාර්තා කරන්න. right? දැන් ළමයි සමීකරණ ආකෘතිය දීලා තියෙනවා හරි. ඊට පස්සේ කොටස බලන්නකෝ. ඊට පස්සේ අහන්නේ right හරි. අපිට ආරම්භකෙව්ව අවශ්‍ය වෙන එකක් නැහැ. අපි එන ආකෘතිය අඳිමු. ඊට පස්සේ අපිට කියලා තියෙන සුද්ධවත්කම් ඇසුරෙන් ලාභය හෝ අලාභය සොයන්නනේ. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ හිමිකම විතරයිනේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. මොකද මම මේ කතාව කිව්වේ මේකේ බැරි වෙලාවත් අන්තිමට අහලා තියෙනවා නේද? right? අහලා තියෙනවා නම් මූල්‍ය දත්ත ප්‍රකාශය, ආදායම් ප්‍රකාශයෙන් මොන හරි දෙයක් අහලා දෙන මූල්‍ය දත්ත ප්‍රකාශය අහලා තියෙනවා කියලා හිතන්නකෝ. එහෙම වුණා නම් මම දැන් මේක ප්ලෑන් කරගන්න අදහසක් දෙන්න තමයි එහෙම ඇහුවේ. මම ඒක බැලුවේ.
මොකද හේතුව ළමයි දැන් හිතන්න මේකේ පළවෙනි ටික මේ ටික තියෙන්නේ ළමයි එක කොටසක් තියෙනවා මේ ටික වෙනම අපිට ආයෙ ආදේශ කරන්නලු මේකට. එතකොට ළමයි මේකේ ශේෂයන් නම් අපිට අවශ්‍ය වෙන්නේ අපිට විකල්ප කිහිපයක් ඕනේ. මොකද ශේෂයන් අවශ්‍ය වෙන්නේ මූල්‍ය දත්ත ප්‍රකාශයක් තිබුණා නම්. එතකොට අපිට එක ඔප්ෂන් එකක් පුළුවන් ළමයි. අපි සාමාන්‍ය විදියට ගනුදෙනු ටික සමීකරණයට ආදේශ කරනවා. හැබැයි ආරම්භක ශේෂයන් විදියට අපි ඉඩසක් තියලා මේ ටික එකතු කරලා අපි එතනින් ශේෂය දාගන්නවා. එහෙම අරගෙන ඒ ටිකේ අවසාන ශේෂ ගන්නත් පුළුවන්. අපේ ගානේ අවශ්‍යතාවය අනුව. නමුත් මේකේ අපිට එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ ළමයි. රූල් නැතුව මෙයන් ළමයි. දේපල පිරියත උපකරණ තොගය වෙළඳ ලැබිය යුතු දෑ බැංකු මුදල් හරි ළමයි. හරි මම මේක රුපියල් 1000 වලින් හදන්නේ රයිට් ඔයාලා කොලේ දාගන්න මට උඩ ඉඩ නැති නිසා මම දාන්නේ හරි ළමයි. එහෙනම් පාසඳාන් ගණදුරු ජනවාරි මාස 15 වන දිනෙන් පසුව සිදු වී ඇත. මොකද්ද ළමයි 2018 ජනවාරි 18 විදුලි ගාස්තු වියදම 50000කි. මෙය ගෙවා ඇත්තේ අයිතිකරු විසිනි. එහෙනම් ළමයි ව්‍යාපාරයේ මාසේ කොතනද කියලා බලා ගන්න කියන්නේ කාලච්ඡේදයේ. මොකද අපි මේ ආදායම් මේ අපි ගනුදෙනු වාර්තා කරන්නේ ජනවාරි මාසයට අදාළ නිසා ගැටලුවක් නැහැ. එහෙනම් මොකද්ද මේ කාලච්ඡේදයේ වියදම? කාලච්ඡේදයේ වියදමක් නිසා අපිට ගැටලුවක් නැහැ. එහෙම නොවුණා නම් පොඩි ගැටලුවක් තියෙනවා. ගැටලුවක් නෙමෙයි. අපි ඒක අවධානය යොමු කරන්න ඕනේ. ඇයි? අපි කතා කරලා තිබුණා කලින් කාලච්ඡේදයන් වල වියදම් උනා නම් එහෙම වියදමක් උනා නම් මොකද කරන්න කියලා. එහෙනම් අපිට මේකේ ගැටලුවක් නැහැ. අපිට කෙලින්ම සටහන දාන්න පුළුවන්. වියදමක් නිසා 50000ක් අඩු වෙනවා ළමයි. රයිට්? අඩු වෙන්නේ කොහෙන්ද? මම කිව්වා රඳවාගත් ඉපයුම් කියන්නේ කාලච්ඡේදයේ ආදායම් වියදම් අපි ගලපන්නේ. එහෙනම් මේක ළමයි රඳවාගත් ඉපයුම් අඩු වෙන්න හේතුවක් වෙනවා. දිනේ ඇවිල්ලා 18 1යි 18 1යි 18 වෙනිදා රඳවාගත් ඉපයුම් අඩු වෙනවා ළමයි කීයකින්ද 50000කින් රයිට් මම 1000 දාලා තිනවා 50කින් අඩු වෙනවා ඊට පස්සේ ගෙවලා තියෙන අයිතිකරු නිසා ව්‍යාපාරේ මුදලින් ගෙවුවනම් මුදල් අඩු වෙනවා හැබැයි අයිතිකරු ගෙවලා තියෙන නිසා මොකද වෙන්නේ අයිතිකරුගේ ප්‍රාග්ධනය අමතර ප්‍රාග්ධනයේ යෙදීමක් හා සටහන් වෙනවා එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙනවා 50කින් රයිට්
ඊළඟට 2018 ජනවාරි 20 වෙනිදා ණයගැතියෙකුගෙන් ලැබීමට තිබූ රුපියල් ලක්ෂ 4ක මුදල තිබූ රුපියල් ලක්ෂ 4ක් සඳහා ලද මුදල 3,70,000කි. මොකද්ද ළමයි වෙලා තියෙන්නේ? ණයගැතියෙක්ගෙන් අපිට ලක්ෂ 4ක් ලැබෙන්න දුණා. හැබැයි ලැබුණේ ඒ වෙනුවෙන් ලැබුණේ 3,70,000යි නම් අපි ළමයි යාට වට්ටමක් දීලා තියෙනවා. 30,000ක වට්ටමක් දීලා තියෙනවා. ඒක පැහැදිලි. එහෙනම් 20 වෙනිදා. right? 1/20 ණයගැතියෙකුගෙන් ලැබීමට තිබු. එහෙනම් ලක්ෂ 4ම අඩු වෙන්න ඕනේ ණයගැතියෙක්ගෙන්. වෙළඳ ලැබිය යුතු දේ අඩු වෙනවා ළමයි 400ම. right? හැබැයි මුදල් ලැබෙන්නේ 3,70,000ක් නිසා බැංකු මුදල් වැඩි වෙනවා 370කින්. එහෙනම් පාඩුවක් වෙලා තිනවා ලක්ෂ 4ක් ලැබෙන්න ඕන එකට 3,70,000ක් ලැබෙනවා කියන්නේ 30,000ක් අලාභයි. ඒකට අපි කියනවා දුන් වට්ටම්. ඒක ඔයාලා දැන් දන්නවා. එහෙනම් දීපු වට්ටම කීයද? දුන් වට්ටම කියන්නේ වියදමක් නිසා 30,000කින් අඩු වෙනවා. රඳවාගත් ඉපයුම් 30,000කින් අඩු වෙනවා. ඊට පස්සේ ළමයි 2018 ජනවාරි 25 විකුම් සතු පරිගණකය ව්‍යාපාර කටයුතු සඳහා ගෙනෙන ලද අතර මෙහි වටිනාකම 80,000යි. ළමයි බලන්න විකුම් කියන්නේ විකුම්ගේ ව්‍යාපාරය. ඒ කියන්නේ විකුම් කියන්නේ අයිතිකාරයා. right? එහෙනම් අයිතිකාරයාගේ පරිගණකය ගෙනල්ලා ව්‍යාපාරයට යදුව කියන්නේ අමතර ප්‍රාග්ධනයේ යෙදීමක් හා සමානයි. අයිතිකරු විසින් ප්‍රාග්ධනය යෙදීමක් හා සමානයි. right? ඒක හරි. එහෙනම් 1/25 දේපල පිරියත උපකරණ වැඩි වෙනවා ළමයි 80කින්. දේපල පිරියත උපකරණ වැඩි වෙනවා 80කින්. right? ප්‍රාග්ධනය තමයි වැඩි වෙන්නේ 80කින්. right? රඳවාගත් ලාභ නෙමේ ප්‍රාග්ධනය වැඩි වෙනවා 80කින්. මොකද අපි කිව්වා ආදායම් වියදම් නම් රඳවාගත් ඉපයුම් වලට ගලපන්නේ ප්‍රාග්ධනයට ගලපන්නේ අයිතිකරු යෙදූ ප්‍රාග්ධනය සහ ගැනිලි. මේකේ උඩ කියනවා කාලච්ඡේදය තුල අයිතිකරු කිසිදු මුදලක් ලබාගෙන නැත කියලා. එහෙනම් මෙතනින් අඩු වෙන්නේ නම් නැති වෙයි. හරි ළමයි. ඊළඟට මොකද 2018 ජනවාරි 28 වෙනිදා 20000ක් වටිනා තොගයක් ගින්නෙන් විනාශ විය. 20000ක් වටිනා තොගයක් ගින්නෙන් විනාශ වූ අතර මේ සඳහා රක්ෂණ වන්දි ලෙස 15000ක් ලැබුණි. එහෙනම් ළමයි තොගය විනාශ වුණා නම් 20000ක් තොගේ අඩු වෙන්න ඕනේ. 28 වෙනිදා තොගේ අඩු වෙන්න ඕනේ ළමයි 20කින්. තොගේ 20000කින් අඩු වෙනවා. හැබැයි ළමයි රක්ෂණ ආයතනයේ වන්දි ගෙවනවා නම් 15000ක් මුදලින් ලැබෙනවා. ලැබුණේ කියලා තියෙන්නේ. එහෙනම් බැංකු මුදල් වැඩි වෙනවා ළමයි 15කින්. right? බැංකු මුදල් 15000කින් වැඩි වෙනවා. 5000ක අඩුවක් තියෙනවා. ඒක අපේ වියදමක්. තොග හානිය කියන්නේ 20000ම තමයි. හැබැයි මේ තොග හානිය අවම කරා දැම්මන් ditth බලපෑම පෙන්වන්නේ නැහැ. එහෙනම් සුද්ධ බලපෑම කීයද? 5000කින් තොග හානි නිසා රඳවාගත් ඉපයුම් අඩු වෙනවා. right? හරි ළමයි. ඊළඟට මොකක්ද කියන්නේ? ජනවාරි 2018 ජනවාරි 30 විවිධ වියදම් 50000ක් ගෙවන ලදී. නම් 30 වෙනිදා 1/30 විවිධ වියදම් 50000ක් ගෙවන ලදී. එහෙනම් වියදමක් නිසා බැංකුවේ මුදල් ගෙවුව නිසා 50ක් අඩු වෙනවා. රඳවාගත් ඉපයුම් වලින් අඩු වෙනවා 50000ක්. මොකද මේක වියදමක් නිසා. right? වියදමක් නිසා රුපියල් 50000ක් ගෙවන ලදී අඩු වෙනවා. right? මේක තමයි කතන්දරේ. බලන්න ළමයි ඊට අමතරව මොන හරි ෂෙයා සම්බන්ධයෙන් මුකුත් කතන්දරයක් නැහැ මේකේ. අවසානයේ අහනවා එහෙනම් දැන් අපිට කිව්ව කොටස අපි කරා. මෙන්න මේ ඉතුරු 30 වෙනිදා වෙනකන් ගනුදෙනු ටික 15 වෙනිදා ඉඳලා ඉතුරු ටික සටහන් කරන්න කිව්වා මේ ආකෘතියට. ඊට පස්සේ අහන්නේ මොකද්ද ළමයි? 2018 1/31 දිනට සුද්ධවත්කම් ඇසුරෙන් ලාභය හෝ අලාභය හොයන්න. ළමයි සුද්ධවත්කම් ඇසුරෙන් හොයද්දි මොනවාද අපිට අවශ්‍ය වෙන්නේ? සුද්ධවත්කම් ඇසුරෙන් හොයද්දි අපිට අවශ්‍ය වෙනවා හිමිකමේ සිදුවෙච්ච වෙනස.
හිමිකමේ සිදුවෙච්ච වෙනස අපිට අවශ්‍ය වෙනවා. මේක හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඇයි හේතුව? අපි දන්නවා රඳවාගත් ඉපයුම් කියන්නේ ආදායම් වියදම්. එතකොට අපිට දැන් මෙතන හොයන්න තියෙන ලාභය හෝ අලාභයනේ. එතකොට මේවා එකතු කරලත් පුළුවන් වෙනමත් පුළුවන්. අපි මේ ක්‍රම දෙකෙන්ම බලමු හදන්න. තමයි මෙතන 135ක් තියෙනවා වියදම්. මෙතන 135ක් තියෙනවා. ඔයාලා මේ සමීකරණ දිහා බැලුවොත් ආරම්භක ශේෂය හැර වියදම් තියෙනවා 80යි 150 150යි 300යි 300යි 430යි 480යි. sorry 300යි 350යි 430යි 430ක් තියෙනවා ආදායම්. right? शुद्ध වත්කම් මැසරෙන් ලාභය හොයද්දී ආරම්භක ප්‍රාග්ධනය මේක ඔයාලට ඉක්මනින්ම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ආරම්භක ප්‍රාග්ධනයේ රඳවාගත් ඉපයුම් තියෙනවා ළමයි 500ක් 500යි ළමයි අපිට ලොකු දෙයක් කරන්න නැහැ. මෙතනින්මත් අපිට හොයාගන්න පුළුවන් 130යි ආරම්භක ප්‍රාග්ධනය අපි බලමු ළමයි 295යි මේ එක ක්‍රමයක් ළමයි. මේ එක ක්‍රමයක් කියන්නේ අපිට ආයේ අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. ඔයාලට තේරෙනවා මෙතන ළමයි අපි ආදායම් වියදම් ගත්තේ මේ රඳවාගත් ඉපීමට විතරයි නම් අපි ආදායම් වියදම් ගත්තේ. මේ ගානේ මෙතන තියෙන්නේ ළමයි 500 කියන්නේ ආරම්භක ශේෂය. හරි. මෙතන තියෙනවා ආදායම් තියෙනවා මෙතන 4ක් ළමයි. එතකොට මම ගත්තේ මෙතන 150යි 150යි 300යි 300යි 350යි 80යි කියන්නේ 430යි. මේ මුළු ආදායම් ටික ගත්ත මම මේ සමීකරණය 430යි මේ ලැබිච්ච ආදායම්. ඊට පස්සේ මේ තියෙන්නේ ළමයි ඒ රඳවාගත් ඉපයුම් තීරුවේ වියදම් ටික. රඳවාගත් ඉපයුම් තීරුවේ තියෙනවා 80යි 130යි 135ක් වියදම්. එහෙනම් ආදායම් ව්‍යාපාරයේ ආදායම් 4,30,000යි වියදම් 1,35,000යි ලාභය 2,95,000යි. හැබැයි මේ එක විදියක්. හැබැයි මේක සමහර වෙලාවට ඔයාලා ආරම්භක ශේෂයන් අරගෙනත් මේක හදන්න පුළුවන්. right? තව කෙනෙක්ට ඕන නම් ආරම්භක ශේෂයන්. මොකද මේ ආකෘතියටම හුරු වෙලා ඉන්නවා සමහර වෙලාවට ළමයි. right? මම මේ විදියටම තමයි කරන්න කියලා ඉවල්ලා ආරම්භක ශේෂයට සමීකරණ ලියා ගන්නවා. ආරම්භක ශේෂය අරගන්නවා. ආරම්භක ශේෂය ගන්නෙත් ළමයි මෙන්න මේ ප්‍රාග්ධනය ලක්ෂ 2යි රඳවාගත් ඉපයුම් ලක්ෂ 5යි මේ ලක්ෂ 20යි 5යි ලක්ෂ 25 එකතු කරලා අවසානයේ ගැනිලිත් ඉවත් කරලා හදන්නත් පුළුවන්. කෙනෙක්ට ඕන නම් එහෙම හදන්නත් ඉඩ තියෙනවා. right? හරි ළමයි. එහෙනම් අපි මෙතනින් ලාභය හොයලා ඉස්සරහට යන්. අනිත් මං ක්‍රමයේ කිව්වේ ඔයාලට ඕන නම් පුළුවන් ප්‍රාග්ධනයේ ආරම්භක ශේෂය ලක්ෂ 20යි රඳවාගත් ඉපයුම් වල ශේෂය ආරම්භක ශේෂය ලක්ෂ 5යි ලක්ෂ 25 දානවා ආරම්භක ශේෂයේ විදියට. right? ලක්ෂ 25 දාලා ඊට පස්සේ ළමයි දැන් අපි මෙන්න මේ ආදායම් වියදම් අපි අමතක කරනවා. කලින් හොයාගත්ත මේ ආදායම් වියදම් අපි අමතක කරනවා. දැන් ළමයි අපි ගන්නවා අවසාන ශේෂය. right? අවසාන ශේෂය ගන්නවා.
අවසාන ශේෂයේ මොකද්ද වෙන්නේ? අපි මේ තීරුවයි මෙතන තියෙන මේ තියෙන තීරුවයි ඔයාලා සමීකරණේ ඉතුරු ටිකයි එකතු වෙලා අවසාන එනවා රඳවාගත් ඉපයුම් වල ශේෂයක්. right? ප්‍රාග්ධනයේත් එහෙමයි ළමයි අවසාන ශේෂයක් එනවා. ඒ දෙක එකතු කරනවා. right? ඒ දෙක එකතු කරනවා. මම ඔයාලට කෙනෙක් එහෙම හදලා තියෙනවා නම් බලා ගන්න මම එකක් එහෙම හදන්නම්. शुद्ध वत्कम असुरेन लाभय सेवीम ආරම්භක ප්‍රාග්ධනය. ළමයි ආරම්භක ප්‍රාග්ධනයන් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ලක්ෂ 20යි මම දහස් වලින් හදන්නේ. right? රඳවාගත් ඉපයුම් ලක්ෂ 5යි. එහෙනම් ආරම්භක ප්‍රාග්ධනය ඔක්කොම වෙනවා ලක්ෂ 25යි. right? ඊට පස්සේ අවසන් ප්‍රාග්ධනය අවසන් ප්‍රාග්ධනය ඔයාලා සමීකරණේ හැදුවාම ඔයාලට ලයිස්තුවේ අවසාන ප්‍රාග්ධනය එනවා. මොකද අර අමතර ප්‍රාග්ධනයේ යෙදීමකුත් කරා අයිතිකරු ඒවත් එක්ක ප්‍රාග්ධන ගිණුමේ ශේෂය එනවා ළමයි 21,30,000ක් right? මොකද හේතුව 50,000ක් අමතර ගානේ හැටියට ඔව් 50,000ක් කීවෙනි එකේද ඒක ඇවිල්ලා තියෙන්නේ? අසූදාහක් විදුලි ගාස්තු ගෙවනවා 50,000ක් ළමයි. මේකයි වැඩි උනේ විදුලි ගාස්තු නිසා. විදුලි ගාස්තු 50,000ක් ගෙවනවා. ඊට පස්සේ එයාගේ පරිගණකය ගේනවා. පරිගණකය 80000යි. මේ දෙකේ එකතුව 1,30,000යි. එහෙනම් ලක්ෂ දෙක ප්‍රාග්ධන ශේෂයක් තිබ්බ එක අවසාන වෙද්දි ශේෂය වැඩි වෙලා අමතර ප්‍රාග්ධනය 1,30,000ක් යෙදීම නිසා 1,30,000කින් ඊට පස්සේ මේ ටිකේ අවසාන ශේෂය ගත්තොත් ළමයි එනවා 7,95,000 right? මේ දෙකේ ශේෂය 2,925ක් right? මේ දෙකේ වෙනස ගන්නවා. වෙනස ඇවිල්ලා එතකොට එනවා තිබ්බට වඩා ළමයි sorry මෙතන අවසන් ශේෂයෙන් ගන්න ඕනේ. අවසන් ශේෂය ඇවිල්ලා ප්‍රාග්ධනයේ වෙනස ඇවිල්ලා ළමයි 2,25,000න්. එතකොට ළමයි වෙනස එනවා 425ක්. 425ක් වැඩි right? මේකෙන් අපි අඩු කරනවා අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය අපි අඩු කරනවා 130ක්. එතකොට 5යි 9යි 2යි 2,95,000යි ධන ශේෂයක් එන්නේ ලාභය right? මේ තවත් ක්‍රමයක්. මේක ඉතින් අපි අර එක එක විදියට හදන්න පුළුවන් ළමයි ඉන්න නිසා වෙනත් ක්‍රම තියෙන්න පුළුවන් නිසා තමයි මේකත් පෙන්වුවේ. ඇයි අර ෆෝමැට් එකටම හුරු වෙලා තිබුණොත් මොකද්ද ඔළුවට එන්නේ? අපිට ඔළුවට එන්නේ සුද්ධවත්කම් ඇසුරෙන් ලාභය හොයන්න කිව්වොත් අවසන් ප්‍රාග්ධනයෙන් ආරම්භක ප්‍රාග්ධනය අඩු කළා. දැන් මට මෙතන උනේ මම ආරම්භක ප්‍රාග්ධනය තමයි උඩට ගත්තේ. හැබැයි වෙන්න ඕනේ මොකද්ද? අවසන් ප්‍රාග්ධනයේ ආරම්භක ප්‍රාග්ධනය අඩු කරාම එනවා ප්‍රාග්ධනයේ වෙනස කාලච්ඡේදය. ඒක මම මෙතන මට උඩයට මාරු වෙච්ච නිසා තමයි මම මෙතන ගත්තේ ප්‍රාග්ධනයේ වෙනස කීයද? 4,25,000යි. ඊට පස්සේ ඒකට ගැනිලි කරා නම් අපි ගැනිලි එකතු කරනවා. right? ගැනිලි දැන් කරේ නෑ කියලා දීලා තියෙන නිසා මම ගැනිලි එකතු කරන්න ගියේ නෑ. හැබැයි අමතර ප්‍රාග්ධනය යොදවලා තියෙනවා නම් ඒවා ඉවත් කරනවා.
එහෙනම් ළමයි අමතර ප්‍රාග්ධනය 1,30,000ක් ව්‍යාපාරයට යොදවලා තිබුණා. 50,000ක් වියදමක් ගෙවලා ප්‍රාග්ධනය යොදවලා තිබුණා. ඉතුරු 80,000 පරිගණකය යොදවලා 1,30,000ක් අමතර ප්‍රාග්ධනයක් යොදවලා තිබුණ නිසා ඒ ටික ඉවත් කරාට පස්සේ අපිට එනවා ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය. මෙතන ආවේ ලාභයක් ධන අගයක් ආපු නිසා 2,95,000ක ලාභයක් ආවේ කාලච්ඡේදයේ. හරි? හරි ළමයි. ඊළඟ ගානට යමු පුතේ. අභ්‍යාස අංක 22. අභ්‍යාස අංක 22 සුරංගගේ සිල්වර වෙළඳසැලේ 2016 4යි ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම ආදායම් ප්‍රකාශයත් ඇදුවා කියලා තියෙනවා. අර 500යි 795යි ආවේ කොහොමද කියලා අහනවා. පුතේ මෙහෙමයි. 500යි 795 ආවේ මේ සමීකරණය ගත්තාම සමීකරණය ටිකක් වෙනස් ළමයි. පළවෙනි සමීකරණය අපි මේකේ කොටස් දෙක දෙවිදියකටනේ හැදුවේ. එකක් තමයි සමීකරණයේ පළවෙනි දවස් 14 සිද්ධීන් සමීකරණයට ආදේශම කරලා අපිට තිබ්බා. අපිට ගානේ කිව්වේ ඒක විස්තර කරන්න කියලා. එතකොට අපි මේ සමීකරණය දිහා බලලා අපි විස්තරේ කෙවුවා වටිනාකමත් එක්ක මෙහෙමයි උනේ මෙහෙමයි උනේ මෙහෙමයි උනේ. ඊට පස්සේ 15 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකම් මාසයේ ඉතුරු ගනුදෙනු ටික දීලා තිබුණේ ළමයි. අපිට විස්තරේ දීලා අපි සමීකරණයට ආදේශ කරන්න ඕනේ. එතකොට ළමයි අපි සමීකරණයට ආදේශ කරා. හරියටම බැලුවොත් අපි මෙන්න මේ සමීකරණය එතන ඉඳන් කන්ටිනියු කරා හා සමානයි. හරිද? එතකොට මම 500 කිව්වේ ආරම්භක ශේෂය. right? ආරම්භක ශේෂය 500 කිව්වේ මෙන්න මෙතන තියෙන රඳවාගත් ඉපයුම් කියන 500. ඊට පස්සේ 795 කිව්වේ මෙන්න මේ රඳවාගත් මොකද දැන් ඒකේ අවසාන ශේෂය නෙවුන වෙන්නේ. එතකොට ආරම්භයේ 500 තියෙනවා. අර සමීකරණයේ ආදායම් ටික එකතු වෙලා තියෙනවා මෙන්න මේ ටික. මේ ටික ආදායම් ටික එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි හදපු සමීකරණේ ඉතුරු ටික වියදම් ටික අඩු වෙලා තියෙනවා. right? ඉතුරු ටික වියදම් ටිකක් තමයි තියන්නේ. අන්න ඒ ටිකත් අඩු කරාට පස්සේ ඒ කියන්නේ මේ ශේෂය මේ තීරුවේ රඳවාගත් ඉපයුම් කියන තීරුවේ ශේෂය තමයි මං ගත්තේ. ශේෂය ගත්තාම එනවා 795ක්. මොකද ළමයි රඳවාගත් ලාභෙත් 295ක් නිසා. right? එහෙම තමයි ගත්තේ. හරි. වෙන නෑනේ ප්‍රශ්න. හරි. 2018 ජනවාරි මාසය තුල 22 වෙනි අභ්‍යාසය. සුරංග සිල්ලර වෙළඳසැලේ 2016 4යි 1 දිනට ඉඩම් හා ගොඩනැගිලි ලක්ෂ 2ක්, ලී බඩු 30000ක්, බැංකු ශේෂය 1,23,000ක්, තොගේ 20000ක්, ණය ගැති කමනි 12000ක් හා ණය හිමි රවි 10000ක් විය. right. මොකද්ද කරන්න තියෙන්නේ බලමු. 2016 4යි 1 දිනෙන් ආරම්භ වූ මාසයේ ගනුදෙනු තීලා තිනවා පල්ලෙහාට. අවසානයේ පොඩ්ඩක් බලමු මොනවද කියන්නේ කියලා. අපිට දීලා තියෙනවා ළමයි සමීකරණයක්. සමීකරණයට ආදේශ කරන්න තියෙන්නේ ඉහත අංක 1 සිට 11 දක්වා ගනුදෙනු වල බලපෑම පමණක් දක්වන්න. ඒ සඳහා ඉහත දැක්වෙන ආකෘතිය යොදා ගනිමින් අඩුවීමකදී වරහන් තුල පෙන්වන්න. අඩුවීමකදී වරහන් තුල පෙන්වන්න කියලා තියෙනවා. ඒ වගේම තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ළමයි. ඔයාලට මේ සමීකරණ දිහා බැලුවොත් වියදම් ඍණ වියදම් ඔයාලට දැන් මේ වේදකම් පුරු ක්‍රමයට නෙමෙයි තියෙන්නේ. හිමිකම් ඇතුලේ තියෙනවා ප්‍රාග්ධනයයි ආදායමයි වියදමයි ඒ සෙට් එකම තියෙනවා. හරි. එහෙනම් සමීකරණයට අපි ආදේශ කරමු. ඊට පස්සේ දිනෙන් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශය අහලා තිනවා දිනට හිමිකම සකස් වී ඇති ආකාරය පෙන්වන්න. හිමිකම සකස් වෙලා තියෙන ආකාරය පෙන්වන්න කියලා කියනවා.
ගණදෙනු ටික අත්පිට විකුණුම් 12000යි ඊට පස්සේ අතිරේක තොරතුරු වගේක් තියෙනවා ළමයි අප්‍රේල් මාසයේ 2000යි. ඔයාලා මේ වෙද්දි මං හිතන්නේ මේ ගාන කරලා තියෙන්නේ. දේපල පිරියත උපකරණ තොගය වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ බැංකු. right ඊට පස්සේ සමානයි ප්‍රාග්ධනය ධන ආදායම් ඍණ වියදම් වගකීම් වල තියෙනවා ණය වෙළඳ ගෙවිය යුතු දෑ. ධන ණය වෙළඳ ගෙවිය යුතු දෑ. හරි ළමයි. හරි ඊට පස්සේ ආරම්භක ශේෂයන් දීලා තියෙනවා ළමයි බලන්න. ඉඩම් ගොඩනැගිලි ලී බඩු තියෙනවා, හරි බැංකු ශේෂය තියෙනවා, තොගය තියෙනවා, ණය ගැති කමනී තියෙනවා, ණය හිමි තියෙනවා ශේෂයන්. දැන් අපිට ආරම්භක ශේෂය අපි බලමු දීලා තියෙන තොරතුරු ටික දාලා බලමු. රුපියල් 1000 වලින් හදන්නේ ශේෂය ගොඩනැගිලි 200යි. දැන් ළමයි මෙතන දීලා තියෙන්නේ ගොඩනැගිලි කියලා තීරුවක් අපිට දීලත් නැහැ. ඊට පස්සේ ලී බඩු කියලා තීරුවක් අපිට දීලත් නැහැ. එහෙනම් ගොඩනැගිලි ලී බඩුයි දෙකේම එකතුව තමයි දේපල පිරියත උපකරණ වල අපිට දාන්න වෙන්නේ. එහෙනම් 230යි. බැංකු තොගේ තියෙනවා ළමයි 20ක්. දහස් වලින් හදන්නේ. right වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ණය ගැතියෝ. කමනී ඉන්නවා 12ක්. බැංකු ශේෂය 123යි. මේක සමානයිලු ප්‍රාග්ධනය. දැන් මේකේ ප්‍රාග්ධනය පේන්න නැහැ. අපි දන්නේ නැහැ. right ඊට පස්සේ ව්‍යාපාරයට ආදායම් සහ වියදම් කාලච්ඡේදයේ මුල ආරම්භක ශේෂ විදියට එන්නේ නැහැ. මොකද මං ඊළඟ පාඩමේදී මේක ගැන කතා කරනවා. right එහෙනම් ආදායම් වියදම් නැහැ. ඊට පස්සේ මොනවද දීලා තින්නේ? ණය. right එතනදිත් අපිට ණය හිමි රවි ගැන දීලා තිනවා මිසක් ණය සම්බන්ධයෙන් ආරම්භක ශේෂයන් වල සඳහනක් වෙලා නැහැ. right එහෙනම් මෙතනත් ආරම්භක ශේෂය අපිට ගන්න වෙන්නේ රවි ණය හිමි රවි 10000යි. right 10000යි. එහෙනම් දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට හිමිකම නැත්තම් ප්‍රාග්ධනය කීයද කියලා. ප්‍රාග්ධනය අපි බලන්න දන්නවා නේද? හිමිකම නැත්තම් ප්‍රාග්ධනය සමානයි මුළු වත්කම් ඍණ වගකීම්. මුළු වත්කම් ඍණ වගකීම්. right එහෙනම් මුළු වත්කම් ටික අරගෙන බලන්න ළමයි. 123යි 230යි 20යි 12යි 123යි 5යි 8යි 385යි 385යි මොන හරි අඩුයිද ළමයි? ගොඩනැගිලි හරි 230යි බැංකු ශේෂය 123 හරි බැංකු ණය නෙමෙයිනේ තොගය 20 හරි ණය ගැති කමනි 12යි ණය හිමි රවි 10යි එහෙනම් එතන තියෙන්නේ 10000ක් විතරයි නේ අඩු වෙන්න තියෙන්නේ.
එහෙනම් 375යි ප්‍රාග්ධනය. right 375යි. මොකද ළමයි ගණන් ටික කලින් ලෑස්ති වෙලා එන්න උන්නේ මේ ටිකේ අසනීපත් එක්ක පහුගිය දවස් ටිකේ වැඩ ටිකත් එක්ක ගාන එවලි දැන් තමයි ළමයි මම ගාන බලන්නේ. right හරි. ඒක නිසා පෙර සූදානමක් නැහැ. ඉස්සරහට ඒක හදාගමු. right හරි ළමයි. ඊට පස්සේ 2016 4යි 1 දිනෙන් ආරම්භ වූ මාසයේ 5ත ගනුදෙනු සිදුවේ. අත්පිට විකුණුම් වෙලා තිනවා ළමයි 12000ක්. එහෙනම් ළමයි අපි අත්පිට විකුණුම් 12000යි. මෙතන දැන් අපිට වැදගත් වෙනවා මේ ගනුදෙනු ටිකත් එක්ක අමතර ගැළපිලි ටික වැදගත් වෙනවා. මොකද හේතුව මම එතෙන්ට යන්නේ. හරිනම් ඔයාලා මේ ඔක්කොම ටික කියවල තමයි එන්න ඕනේ. එතකොට මම එතෙන්ට යන්නේ. මොකද්ද මේ අතිරේක තොරතුරු වල තියෙනවා ව්‍යාපාරයේ සෑම විටම පිරිවැයට 120ක් ලාභයක් ලැබෙන පරිදි විකුණුම් මිල තීරණය කරයි. මොකද ළමයි ඔයාලා දන්නවා දිත්ත සටහන් දාලා අපි ලෙජර් ගිණුම් වල නම් ඔය පිරිවැය අපි හොයන්න යන්නේ නැහැ. right පිරිවැය අපි හොයන්න යන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? විකුණුම් නම් කෙලින්ම දිත්ත සටහන දානවා විකුණුම් විතරයි. හැබැයි ළමයි මේ සමීකරණේ යන්නේ. එතකොට අපිට පිරිවැයත් වැදගත්. right පිරිවැයත් වැදගත්. එහෙනම් අපි බලමු ව්‍යාපාරයේ හැම විටම පිරිවැයට 120ක ලාභයක් ලැබෙන විදිහට නම් සටහන් කරන්නේ. එහෙනම් ළමයි මේ අත්පිට විකුණුම් 12000යි කියන්නේ. අත්පිට විකුණුම් 12000යි කියන්නේ 120ක ලාභයක් තියාගෙන නම් විකුණන්නේ. අපි මේක 120 ඒ කියන්නේ පිරිවැයට 120ක නම් මෙතන අපි තියනවා ලාභය අපි දන්නේ නැහැ. හැබැයි පිරිවැයට 120ක ලාභයක් තියාගෙන නම් පිරිවැය අපි 100යි කියලා ගත්තොත් ලාභය 20යි කියලා ගත්තොත් ළමයි අපි මේක 120ට තමයි විකුණන්නේ. right පිරිවැයට 120ක ලාභයක් තියාගෙන නම් 100යි නම් පිරිවැය 20ක ලාභයක් තියාගෙන 120ට තමයි විකුණන්නේ. දැන් අපේ ළමයිට ක්‍රමේ දන්නවා පිරිවැය හොයාගන්න නැත්නම් එක්ක ලාභය හොයාගන්නත් පුළුවන් කෙලින්ම පිරිවැය හොයාගන්නත් පුළුවන්. right කොහොමද? අපි මෙතනින්ම ගමු. මේ 12000 බෙදුවොත් 120න් බෙදලා වැඩි කරොත් 20න් එහෙම වුණොත් අපිට හොයාගන්න පුළුවන් ලාභය කොච්චරද කියලා. එහෙම නැත්නම් මෙතන කෙලින්ම අපි පිරිවැය හොයාගන්න පුළුවන්. right 12000 බෙදලා 120න් වැඩි කරොත් 100න්. right එහෙනම් ළමයි බිඳුවට බිඳුවක් කැපුවා 12 1යි 10න් වැඩි කරා කියන්නේ 10000යි. පිරිවැය 10000යි. එහෙම නැත්නම් මෙතන ගත්තොත් ළමයි බිඳුවට බිඳුවක් කැපුවා 12ට 1යි මෙතන 1යි 2න් වැඩි කරාම 2000යි. හරි ළමයි. එහෙනම් අපි හොයාගත්තා. මම මේක සරලව මේ විදිහට කිව්වේ මේක ගැන අදහසක් නැති ළමයිනුත් ඉන්න නිසා. එහෙනම් 10000යි පිරිවැය මේ 2000යි ලාභය 12000යි විකුණුම් මිල. එහෙනම් අපි දැනගෙන හිටියේ මේක විතරයි. අපි මේ ක්‍රමේ භාවිතා කරලා හොයාගත්තා. එහෙනම් දැන් අත්පිට විකුණුම් විතරයි වචනෙන් දීලා තින්නේ. අපිට පිරිවැයත් වැදගත් වෙන නිසා ඒ විදිහට ගලපනවා. එහෙනම් පළවෙනි ගනුදෙනුව තොගය අඩු වෙනවා ළමයි 10කින්. right මේක අත්පිට විකුණුම් නම් 12කින් බැංකුවේ තියෙන මුදල් වැඩි වෙනවා. right 12කින් බැංකුවේ තියෙන මුදල් වැඩි වෙනවා. sorry ළමයි ආදායම් වියදම් දීලා තියෙනවනේ. තොගය අඩු වෙනවා 10000කින්. භාණ්ඩ තොගය අඩු වෙනවා 10000කින්. වියදමක් වැඩි වෙනවා 10000කින්. වරහන් කරන්න කියලා තියෙනවා. right වියදමක් වැඩි වෙනවා 10000කින්. දැන් ළමයි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා සර් මේක ධනනේ මෙතන තියෙන්නේ ඍණනේ. එහෙම ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කාට හරි. ළමයි මේක හරි විදියට බැලුවොත් මේ වරහන් ඇතුලේ ඍණාගේ ඉස්සරහින් තියෙන්නේ ගණිතයට අනුව. වරහන් ඇතුලේ අගයන් ටිකක් එකට දාන්න බෑනේ. වරහන් ඇතුලේ ඍණාගේ ඉස්සරහින් තියෙන්නේ. හැබැයි ළමයි මේක සුළු කරද්දි කොහොමද වෙන්නේ? ධන ඍණෙන් වැඩි වුණාම ඍණ 10යි. හැබැයි ළමයි අපිට ඍණ අවසාන අගේ තියෙනවා. මොකද ළමයි අපි මේවයේ වැඩි වෙනවා අඩු වෙනවා දැම්මට මේවයේ අගයන් අපි දාන්න යන්නේ නැහැ. ඒක නිසා ඔයාලට ප්‍රශ්නයක් නැහැ. මේක වැඩි වෙලානේ තියෙන වියදම. අවසානයේ ගත්තොත් අඩු වෙනවා තමයි. right sorry
එහෙනම් වියදමක් වෙනම දීලා තියෙන නිසා වියදමක් වැඩි වෙනවා 10කින්. මේ මොකද්ද වියදම? විකුණු භාණ්ඩවල පිරිවැය විකුණුම් පිරිවැය. right 12000කින් මුදල් ලැබෙනවා කියන්නේ ළමයි ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා 12කින්. හැබැයි ප්‍රාග්ධනයට අර එහෙම නෙමෙයි. ආදායම් කියලා වෙනම තීරුවක් තියෙන නිසා විකුණුම් ආදායම කීයද? 12000යි. 12කින් වැඩි වෙනවා ව්‍යාපාරයේ විකුණුම් ආදායම. right එහෙනම් තොගය භෞතිකව අඩු වෙන නිසා තොගයේ පිරිවැය අඩු කරනවා. තොගය අඩු කරනවා 10000කින්. මොකද මේ භාණ්ඩ ටික වික්කට පස්සේ අපිට තවත් මේ 10000ක් ඉතිරි වෙන්නේ නැහැ. මේ තොගය අඩු වෙනවා 10000කින්. හැබැයි ළමයි වියදම මෙතන නෙමෙයි තියෙන්නේ. වියදම විකුණු භාණ්ඩවල පිරිවැය වියදම් වලින් 10000ක් අඩු වෙනවා. right විකුණුම් පිරිවැය කියලා වියදමක් වැඩි වෙනවා. හැබැයි වක්‍රාකාරයෙන් මෙතන ඍණාගයක් තියෙන්නේ. ඒක පස්සේ ගලපෙනවා. right එහෙනම් 10000කින් වැඩි වෙනවා විකුණුම් පිරිවැය. විකුණු භාණ්ඩවල ආදායම වැඩි වෙනවා 12000කින්. අත්පිට විකුණුම් නිසා මුදල් වැඩි වෙනවා 12000කින්. ඊළඟ එක සාගර ව්‍යාපාරයෙන් රුපියල් ලක්ෂ 6කට චීරෝද රථයක් මිලදීගෙන රුපියල් 50000ක චෙක් පතක් නිකුත් කර ශේෂය මාසයක් ඇතුළත ගෙවීමට එකඟ කරගත්තා. සාගර ව්‍යාපාරයෙන් කියන්නේ එහෙනම් මේ සාගර කියන ව්‍යාපාරයෙන් තමයි අපි ලක්ෂ 6ක චීරෝද රථයක් මිලට අරගෙන තින්නේ. මිලදීගෙන රුපියල් 50000ක චෙක් පතක් නිකුත් කරලා තියෙනවා. කර ශේෂය මාසයක් ඇතුළත එහෙනම් ළමයි ව්‍යාපාරේ ස්ථාවර වත්කමක් දේපල පිරියත උපකරණයක් ලක්ෂ 6කට අරගෙන තියෙනවා. හැබැයි ගෙවලා තියෙන්නේ 50000යි. එහෙනම් ළමයි දෙවෙනි ගාන වැඩි වෙනවා 600කින් දේපල පිරියත උපකරණ මෙන්න මේ ත්‍රිරෝධ මිලදී ගත්ත නිසා. right එහෙනම් ත්‍රිරෝධ රථය මිලදී ගත්ත නිසා දේපල පිරියත උපකරණ වැඩි වෙනවා. දැන් ළමයි අඩු වෙන්නේ right මුදලින් ගෙවලා තියෙනවලු 50000ක්. එහෙනම් 50000කින් මුදල් කියන වත්කම අඩු වෙනවා ව්‍යාපාරේ. චෙක් පතක් දීලා තියෙන්නේ මේ බැංකුවේ මුදල් අඩු වෙනවා 50000කින්. ඉතිරිය ණයට අරගෙන දින ඉතිරිය මාසයක් ඇතුළත ණය පදනම මත ගෙවන්න එකඟ වෙලා තියෙනවා. දැන් වෙළඳ ගෙවිය යුතු දෑ යටතට අපිට ගන්න බෑ. ණය කියන ගොඩසට තමයි අපිට ගන්න වෙන්නේ. ඒකෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා. මාසයක් ඇතුළත ගෙවන්න ගත්තා නම් ජංගම වගකීමක් වෙන්න පුළුවන්. හැබැයි අපිට මෙතන ජංගම නොවනද කියලා අපිට අදාළ වෙලා නැහැ. මොකද හිමිකම සකස් වී ඇති ආකාරය තමයි පෙන්වන්නේ. ශේෂපත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් අවසානයේ ඉල්ලලා නැහැ. ඉතින් ඒක නිසා අපිට ණය එහෙනම් ණයක් වැඩි වෙනවා. ණයක් වැඩි වෙනවා 550කින්. 550කින් ළමයි අඩු වෙන එක වරහන් කරන්නනේ කියලා තියෙන්නේ. right එහෙනම් 550කින් ණය කියන වගකීම වැඩි වෙනවා. ඊට පස්සේ සුදීරගෙන් ගැනුම් 30000යි අත්පිට 20000යි ශේෂය පසුව ගෙවීමට එකඟ කරවා ගත්තා. සුදීරගෙන් ගැනුම් 30000යි අත්පිට 20000යි ශේෂය පසුව ගෙවීමට එකඟ කරගත්තා. දැන් ළමයි මේක ගනුදෙනු දෙකක්ද එකක්ද? ඒ කියන්නේ සුදීරගෙනුත් සුදීරගෙන් 30000ක් අරගෙන අත්පිට වෙනම 20000ක් ගත්තා කියන එකද අදහස් වෙන්නේ? නැත්නම් සුදීරගෙන් ගත්තේ ගැනුම් 30000යි ඒකෙන් අත්පිට අරගෙන තින්නේ 20000යිද? ඔයාලට හිතන විදිය පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. right සුදීරගෙන් ගැනුම් 30000යි අත්පිට 20000යි ශේෂය පසුව ගෙවීමට එකඟ කර ශේෂය පසුව ගෙවීමට එකඟ කරගත්තා කියන්නේ සුදීරගෙන් ගත්තේ 30000යි ගැනුම්. හැබැයි ළමයි ඒකෙන් සල්ලි දීලා යාගෙන් අරගෙන තින්නේ 20000යි. එහෙනම් ඉතිරි 10000 තමයි යාගෙන් ණයට අරගෙන තින්නේ. පැහැදිලිද? නැතුව 50000ක ගැනුම් කියන එක නෙමේ. එක්කෙනාගෙන් තමයි අරගෙන තින්නේ. හැබැයි 20000ක් අත්පිට 30000ක් ණයට කියලා 50000ක් නෙමේ අරගෙන තින්නේ. සුදීරගෙන් ගත්ත ඔක්කොම 30000ක්. හැබැයි 20000ක් අරගෙන තින්නේ අත්පිට මුදලට ඉතුරු 10000 ණයට. මොකද අර ඉතිරිය පසුව කියන වචනයත් එක්ක අපිට ඒක හොයාගන්න පුළුවන්. එහෙනම් ළමයි කොහොම ගත්තත් ව්‍යාපාරයේ තොගය වැඩි වෙනවා 30000කින්. තුන්වෙනි ගාන තොගය වැඩි වෙනවා ළමයි 30000කින්. ඇයි? මේ ගැනුම් නිසා.
අත්පිට අරගෙන තියෙන්නේ 20000යි නම් එහෙනම් බැංකුවේ මුදල් අඩු වෙනවා ළමයි 20000කින් right ණය හිමියෝ වගකීමක් වැඩි වෙනවා ඉතුරු එක ණයට අරගෙන තියෙන නිසා 10000කින් ගෙවිය යුතු වෙළඳ 10000කින් වැඩි වෙනවා ඊළඟට පියල්ට විකුණුම් 24000යි අත්පිට 14000ක් ලැබුණා ශේෂය පසුව ලබා දීමට එකඟ වුණා පියල්ට විකුණලා තියෙනවා ළමයි පියල්ට විකුණලා තියෙනවා 24000ක් අත්පිට විකුණලා තියෙන්නේ 14000යි අත්පිට එහෙනම් ඉතුරු 10000 ණයට right ශේෂය පසුව ලබා දීමට එකඟ වුණා දැන් ළමයි මේ දෙක විතරකුත් මදි අපිට දැන් මම මේක මෙහෙම ලිව්වේ හේතුව පියල්ට 24000යි අත්පිට 14000යි ඔක්කොම 38000ක් නෙමෙයි නේද පියල්ට 24000යි අත්පිට 14000යි ඔක්කොම 38000ක් නෙමෙයි කියන එක තේරුම් ගන්නත් එක්ක තමයි මේක ලිව්වේ කලින් එක වගේම පියල්ට විකුණුම් 24000යි පියල්ට විකුණුම් 24000යි අත්පිට 14000ක් ලැබුණා පසුව ඉතිරි ශේෂය පසුව ලබා දීමට එකඟ වුණා එහෙනම් ළමයි මේකෙන් මේක අඩු කරාට පස්සේ ඉතිරි ශේෂය ණය පදනම මත එහෙනම් ණය ගැතියෙක් කොටසකට දැන් මේ ටික විතරක් අපිට මදි ඇයි ඒ හේතුව දැන් මේ විකුණුමක් වෙලා තියෙන්නේ ව්‍යාපාරයේ විකුණන්නේ පිරිවැයට 120ක ලාභයක් තියාගෙන right එහෙනම් 24000ට අපි බලමු 24000 කියන්නේ ළමයි දැන් ඔයාලා දන්නවා 120 නම් right මෙතන තියෙන්නේ පිරිවැය 100යි නම් 120ක ලාභයක් තියාගෙන අපි 120ට තමයි විකුණන්නේ කියලා උපකල්පනය කරලා අපි ගාන හදාලා ගත්තොත් 24000 බෙදනවා 120න් 120න් බෙදලා අපි 100න් වැඩි කරමු එතකොට අපිට එනවා පිරිවැය කීයද කියලා මේ ගානේ right බිඳුවට බිඳුවක් කැපුවා 12ට 1යි 24ට 2යි 2010න් වැඩි කරාම ළමයි 20000යි 20000යි නම් මෙතන පිරිවැය නේද 20000ට 100ට 20 ගත්තත් එනවා 4000ක් right නැත්නම් මේ දෙක අතර වෙනස ගත්තත් එනවා එහෙනම් දැන් අපි සටහනට යමු හරි ළමයි එහෙනම් පිරිවැය 20000යි කියන්නේ තොගය අඩු වෙනවා ළමයි තොගය අඩු වෙනවා 20කින් තොගය 20කින් අඩු වෙනවා විකුණු භාණ්ඩවල පිරිවැය හඳුනා ගන්නවා වියදමක් වැඩි වෙනවා 20කින් right වියදමක් වැඩි වෙනවා විකුණු භාණ්ඩවල පිරිවැය වැඩි වෙනවා 20කින් right දැන් හැබැයි විකුණු ආදායම කීයද විකුණුම් ආදායම 24000යි ආදායම වැඩි වෙනවා ළමයි 24කින් ආදායම වැඩි වෙනවා 24කින් ඒ වගේම තමයි ළමයි මුදලින් ලැබෙන්නේ 14යි අත්පිට බැංකුවේ මුදල් වැඩි වෙනවා 14කින් 10000ක් ණයට පියල්ට දීලා තින්නේ ණය ගැතියෙක් වෙළඳ ලැබිය යුතු දෑ වැඩි වෙනවා ළමයි 10කින් right වෙළඳ ලැබිය යුතු දෑ වැඩි වෙනවා 10කින් හොඳ ගාන right හරි ළමයි අසනීපේ තාම හොඳටම හොඳ නැති නිසා පොඩ්ඩක් අපහසුයි right හරි ඊට පස්සේ 105ක වට්ටමක් අඩු කරගෙන අංජනට නිකුත් කළ රුපියල් 9500ක චෙක් පතක් අගරු වී ඇති බව ඔහුට දැනුම් දුන්නා. දැන් ළමයි වෙච්ච සිද්ධියක් අපිට රිවර්ස් කරන්න වෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? වෙච්ච සිද්ධියක් අපිට රිවර්ස් කරන්න වෙලා තියෙනවා. right? මොකද්ද වෙලා තියෙන්නේ? 105ක වට්ටමක් අඩු කරගෙන අංජනට නිකුත් කළ චෙක් පත. right? අපි දන්නේ අංජන කියන්නේ ණය ගැතියෙද්ද ණය හිමියෙද්ද කියලා අපි දන්නේ නැහැ. හරි? හැබැයි අපිට එක වචනයක් එනවා ළමයි. මොකද්ද? වට්ටමක් අඩු කරගෙන. හරි? අපිට ගෙවන්නත් පුළුවන් වට්ටමක් අඩු කරගෙන අපි ගෙවන්නත් පුළුවන්. හැබැයි ළමයි
අංජනට නිකුත් කළ අංජනට නිකුත් කළ එහෙනම් ළමයි අපි තමයි අංජනට නිකුත් කරලා තින්නේ චෙක් පත right නිකුත් කළ 9500ක චෙක් පත අගරු වී ඇති බව ඔහු දැනුම් දුන්නා. හතරවෙනි ගාන හරිද? හතරවෙනි එක. පියාලට විකුණුම් 24000යි. අත්පිට 14000ක් ලැබුණා. ශේෂය පසුව ලබා දීමට එකඟ වුණා. පුතේ මෙතන මෙහෙමයි. දැන් ගාන හොඳයි කිව්වේ අපිට ළමයි අමතක වෙන පොයින්ට් එකක් නෙවෙයි මෙතන පිරිවැය හොයන එක. හරිද? දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන ළමයි ධන තිබුණට ඍණ තමා. ඇයි ඒ හේතුව? මේ වරහන් ඇතුලේ මෙතන ඉස්සරහින් තියෙන ඍණ. හැබැයි අපි ඍණ දදා දඟලන්නේ නැහැ. right? මම ධන දැම්මේ ඇයි හේතුව? මෙතන ඍණ තියෙනවා. මේ ටික එකතු කරලා අවසානයේ ගන්න පුළුවන්. right? හරි. ගාන හරිද කියලානේ අහුවේ. පිරිවැය භාණ්ඩ අපි 24000යි විකුණුම් මිල. විකුණුම් මිල 24000යි. අපි මේ ටිකේ පිරිවැය කීයද? පිරිවැය 20000යි අපි ඒක හොයාගත්තා. පිරිවැය 20000යි අපි ඒක හොයාගත්තා. හැබැයි විකුණලා තියෙන්නේ දෙවිදියකට. අත්පිට විකුණුම් 14000යි. ණයට විකුණුම් එහෙනම් 10000යි. right? දැන් විකුණුව භාණ්ඩවල පිරිවැය කියන්නේ වියදමක් තමයි. හැබැයි මේ භාණ්ඩ ටික 20000ක් වටිනා භාණ්ඩ තොගයක් විකුණද්දී ව්‍යාපාරයේ තොගය කියන වත්කම 20000කින් අඩු වෙනවා. ව්‍යාපාරයේ තොගය කියන වත්කම 20000කින් අඩු වෙනවා. right? මෙතන ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ විකුණු භාණ්ඩවල පිරිවැය කියන්නේ වියදමක්. විකුණුම් වියදමක්. විකුණුම් පිරිවැය නම් එහෙනම් වියදමක් වැඩි වෙනවා 20000කින්. මේ සමීකරණයත් එක්ක ගත්තාම නම් මෙතන අඩු වෙනවා. ඇයි හේතුව? මේ දීපල පිරියද උපකරණ ධන තොගය ධන වෙළඳ ලැබිය යුතු දෑ ධන බැංකු සමානයි ප්‍රාග්ධනය ධන ආදායම් ඍණ වියදම්. එහෙනම් මේ ඉස්සරහින් තියෙන ඍණ අගය හැබැයි වියදමක් වැඩි වෙනවා. හරි? මෙතන ඉස්සරහින් තියෙන්නේ ඍණ වියදම් තමයි. ඊට පස්සේ ණය ධන වෙළඳ ගෙවිය යුතු. එහෙනම් 20000ක වියදමක් වැඩි වෙනවා. 20000ක වියදමක් වැඩි වෙනවා. right? දැන් ඔයාලට හරි. කෙලින්ම ඕනනම් මේ වරහන් එක දාලා මෙතන ඍණ ඒ කියන්නේ ඍණ ධන ඍණෙන් වැඩි කරාම ඔයාලට ඕනනම් පුළුවන් කෙලින්ම ඍණ දාන්න. right? වරහන දාන්න පුළුවන්. right? මෙතනත් ඔයාලට වරහන දාලා එන්න පුළුවන්. නැත්තම් මේ අඩු කරන්න කියලා තියෙන නිසා. එතකොට ඔයාලා හරි මේ සමීකරණය මේ පැත්තට එකතු කරොත් ඔයාලට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මම හිතන්නේ මේක තමයි ඔයාලට සමහර විට ප්‍රශ්නේ හරිද කියලා අහන්න ඇත්තේ. right? ඕනනම් මෙහෙම වරහන් එක දාන්න පුළුවන්. හරි? ඊට පස්සේ මම එතන නොදා හිටියේ කොහොමත් ඍණාගය එන නිසා. හරි? ඊට පස්සේ මෙතන වියදමක් වැඩි වෙන නිසා right? වියදමක් වැඩි වෙන නිසා මම දාලා තින්නේ ධන right? හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? විකුණු භාණ්ඩවල ආදායම විකුණුම් ආදායම 24000යි. right? විකුණුම් ආදායම නිසා 24. ආදායම හඳුනාගත්තා. මුදලින් ලැබෙනවා 14000ක්. ඒක නිසා මුදල් ලැබෙනවා බැංකුව 14000කින් වැඩි වෙනවා. ණය නිසා වෙළඳ ණය ගැතියෝ වෙළඳ ලැබිය යුතු 10000කින් වැඩි වෙනවා. right? හරි පුතේ මෙහෙමයි. ඔයාලා උරු වෙලා තියෙනවා නම් මෙවැනි ගානක මෙතන ඍණ දාගෙන යන්න. හරිද? ඔයාලා හුරු වෙලා තියෙන ක්‍රමයට ගාන හදන්න. මොකද මම මෙතන කොහොමද ළමයි මෙතන ඍණ අගය තියෙන නිසායි මම මෙතනට ගත්තේ නැත්තේ. හේතුව අපි ළමයි මෙහෙමනේ. මෙතන දාලා තියෙනවා කියලා මෙතනත් දාන දාගෙන යන්නේ නැහැනේ. ආසිරීනම කරලා දෙන්නද? කරේ නැත්තේ. නැත්තම් අනිවාර්යෙන් මෙතන ඍණ එකක් එනවා කියන්නේ පරිස්සමෙන් ජේසුපීටයි මට එකතු කරගන්න ඕනේ. වරහන් ඇතුලේ තමයි ධන දාන්න වෙන්නේ. right? හරි ළමයි. ඔයාලා හුරු වෙලා තියෙන විදිහට හදන්න ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඒක හරියටි නේද?
අහපු කෙනාට පැහැදිලි වෙන්න ඇති. ඊට පස්සේ දැන් අපි එහෙනම් මේ 105ක වට්ටමක් අඩු කරගෙන අංජනට නිකුත් කරලා තියෙනවලු 9500ක චෙක් පතක් අගුරු වී ඇති බව දැනුම් දුන්නලු. එහෙනම් ළමයි අපි චෙක් එකක් දෙන්නේ කාටද? අපි දෙන්නේ ණය හිමියෙක්ට. අපි දීපු අංජන කියන ණය හිමියා. ණය හිමියාට අපි චෙක් එකක් දෙන්නේ. ළමයි දැන් 105ක වට්ටමක් ඉස්සෙල්ලා ඒක බලන්න එපා. හරිද? එහෙනම් ළමයි අපි හිතමු මේ 105ක වට්ටමක් අඩු කරගෙන නම් දීලා තින්නේ 9500ක්. අපි වගකීම කීයද කියලා දන්නේ. අපි ගෙවපු මුදල තමයි 9500 කියන්නේ. right? අපි ගෙවපු මුදල තමයි 9500 කියන්නේ. එහෙනම් මේ ගෙවූ මුදල 105ක වට්ටම විතරයි දන්නේ. අපි වට්ටම දන්නෙත් නෑ. වගකීම කීයද කියලා දන්නෙත් නෑ. එහෙනම් ඔයාලට පුළුවන් මෙතන වට්ටමක් 5ක අඩු කරගෙන 9,50,000. එහෙනම් 100යි නම් වගකීම 100යි නම් 5ක් අඩු කරලා 195ක්. ඒ කියන්නේ 95ක් තමයි එහෙනම් ගෙවන මුදල. එහෙනම් අපිට වට්ටම බලන්න ඕන නම් 9,595න් බෙදලා 5න් වැඩි කරන්න පුළුවන්. නැත්තම් කෙලිම වගකීම ගන්න ඕන නම් 9,595න් බෙදලා 100න් වැඩි කරන්න පුළුවන්. right? ඔයාලට බැලු බැලමටත් පුළුවන්. හැබැයි මුකුත්ම බැරි අයත් ඉන්නවා අපේ. ඒක නිසා අපි 9500 බෙදනවා අපි 95න්. 95න් බෙදලා වැඩි කරනවා 100න්. right? එහෙනම් කෙලින්ම අපිට ලේසි 95ට 95 එකයි මෙතන 95 එකයි මෙතන 0.2යි කියන්නේ 10000යි. right? අපේ ළමයි නම් මනෝමයෙන් මේක ගන්න දන්නවා. right? අපි එහෙනම් ළමයි මෙතන 10000න් 100ට 5ක් කියන්නේ 500ක් අඩු කරලා තමයි අපි දැන් ළමයි මේක අපි ගෙවලා තින්නේ. ගෙවන අවස්ථාවේදී මේක චෙක් පතකින් ණය හිමියන්ට ගෙවලා ගෙවන අවස්ථාවේ මොකද්ද කරන සටහන? 9500කින් බැංකු මුදල් අඩු වෙනවා. right? ණය හිමියෝ විලඳ ගෙවිය යුතු අඩු වෙනවා 10000කින්. ලද වට්ටම් කියලා ආදායම 500ක හඳුනා ගන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ළමයි. එහෙම අපි දීපු චෙක් එකක්. දැන් මම චෙක් එකක් දෙනවා. ණය හිමියන්ට දුන්න ගමන් මම කෙලින්ම සටහන දානවා. මේ ණය හිමියා ඕක අද බැංකුවට දැම්මත් චෙක් එක මාස 6කින් දැම්මත් අපිට ඒක අදාළ නැහැ. right? මම අද දුන්නාට පස්සේ ඔන්න මම චෙක් පත දුන්නා. එයා නැති කරගත්තොත් මට කරන්න දෙයක් නැහැ. හරි? ඒක කතා කරලා වෙනම සටහන් දානවා. මං කියන්නේ එහෙනම් මම චෙක් පත දීපු ගමන් මම සටහන දානවා. මොකද්ද? මම සටහන දාන්නේ මේක මම මෙතන දාන්නම්. බැංකුවෙන් අඩු වෙනවා ළමයි. අඩු වෙනවා. ඒ කියන්නේ 9.5ක් බැංකුවෙන් අඩු වෙනවා. ලද ආදායම් කියලා 0.5ක් නැත්නම් 500ක් ආදායම වෙළඳ ගෙවිය යුතු දේ අඩු වෙනවා ළමයි 10කින්. මේක තමයි උනේ. දැන් ළමයි එහෙම දීපු චෙක් එකක් අපිට කියනවා මේ චෙක් එක අගරු වෙලා. මොකද්ද අගරු වෙලා කියන්නේ? අපි කියනවා රිටර්න් වෙනවා කියලා. එහෙනම් මේ චෙක් එක මොකක් හරි හේතුවක් නිසා සමහරවිට මම ලියපු විදියේ වැරද්දක් වෙන්න පුළුවන්. ඒක භාෂා දෙකකින් ලියන්න බෑ. ඔයාලා BS වල ඉගෙන ගන්නවා නේද? චෙක් පතක් කොහොමද ලියන්නේ කියලා. එහෙනම් ඒ හේතු වලින් මොනවා හරි නැත්තම් ගිණුමේ account එකේ සල්ලි නැතුව හරි මොනවා හරි හේතුවක් නිසා මේ චෙක් එක රිටර්න් වෙනවා. අරයට සල්ලි දෙන්නේ නැහැ බැංකුවෙන්. එහෙනම් එයා අපිව දැනුවත් කරනවා මේ චෙක් එක රිටර්න් වෙලා කියලා. මේ 9500 චෙක් එක රිටර්න් වෙලා කියලා. එහෙනම් දැන් අපිට එයාට අපි දෙන්නා කියලා කිව්වට දීලා නැහැ. එහෙනම් සල්ලි දුන්නා කියලා කිව්වට කොල කෑල්ලක් දීලා වළංගුතාවයක් නැති එකක්. එහෙනම් ඒක අපි රිවර්ස් කරන්න ඕනේ දැන්. ඇත්තටම එහෙනම් සල්ලි දීලා නැහැ වගේ. කලින් දෙන අවස්ථාවේ මේක හඳුනාගත්තා. මුදල් අඩු කරා 9500කින් ලද වට්ටමක් හඳුනාගත්තා 500ක්. මොකද අපි 10000ක් ණය හිමියන්ට ගෙවන්න ඕන එකක් තමයි 9500ක් ගෙවන්න අපිට අවසර දුන්නේ. එහෙම කරලා ණය හිමියන්ගෙන් 10000ක් අඩු කරගත්ත එක දැන් අපිට චෙක් පත අවලංගුයි නම් මේක දැන් රිවර්ස් කරන්න ඕනේ. හැබැයි මේ කතාව ලියලා නැහැ. මම මේ පෙන්නුවේ ඔයාලට. එහෙම ලියන අවස්ථාවේ මොකද්ද කරේ කියලා. මොකද මේක රිවර්ස් කරන්න නම් ඕනම දෙයක් වැරදි නිවැරදි කරන්න නම් කලින් කරලා තියෙන දේ මොකද්ද කරන්න ඕනේ දේ මොකද්ද කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙනම් ළමයි දැන් අපි මේක රිවර්ස් කරන එක තමයි කරන්නේ. එහෙනම් අපි කලින් වෙළඳ ගෙවිය යුතු දේ ඒ කියන්නේ මේ කියන අංජන චෙක් එක දීපු ගමන් අපි යත් එක්ක තියෙන ගනුදෙනු ඔක්කොම ඉවරයි කියලා අපි
තීරණය කරා ණයත් නැහැ බයත් නැහැ කියලා ඉවරලා චෙක් එක දීපු ගමන් අපි කිව්වා දැන් වැඩක් නැහැ. චෙක් එක රිටර්න් වෙලා නම් ආයේ ණය හිමියව අපි හඳුනා ගන්න ඕනේ. එහෙනම් ණය හිමියව හඳුනාගන්නේ 9500න් නෙමේ 10,000න්මයි. මොකද හේතුව નિયમિત පරිදි අපි ගෙව්වේ නැත්තම් මේක අපිට වාසියක් නෙමේ ලද වට්ටමක් නෙමේ. එහෙනම් වෙළඳ ගෙවිය යුත්තේ වැඩි කරනවා 10කින්. right? ඊට පස්සේ දැන් ළමයි මේ වට්ටම ලද වට්ටම අපි අඩු කරන්නේ නැතුව වියදමක් නෙමේ. මේ ලැබිච්ච වට්ටම අපි හඳුනාගත්ත ආදායම ලද වට්ටමක් කියලා හඳුනාගත්ත ආදායම අපි දැන් අඩු කරනවා. අඩු කරන්නේ කොහොමද? එහෙනම් ආදායම් අඩු කරනවා ළමයි 0.5කින්. right? ආදායම් අඩු කරනවා 0.5කින්. දැන් මේ චෙක් එක 9500 ගෙවපු වෙලාවේ ඔන්න වියදම් පස්සේ මෙයා චෙක් එක දීලා බැංකුවෙන් සල්ලි ගනි. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි චෙක් එක දෙන අවස්ථාවේම මෙයාට ගෙව්වා කියලා අඩු කරගෙන තියෙන්නේ සල්ලි. දැන් ළමයි එහෙනම් මේක ඇත්තටම අඩු වෙලා නෑ. මොකද චෙක් එක ඉදිරිපත් කරලා රිටර්න් වෙලා නිසා සල්ලි අඩු කරලා නැති නිසා දැන් මේක එහෙනම් අපි හඳුනා ගන්න ඕනේ. එහෙනම් 10000කින් නෙමෙයි 9500කින් බැංකුවට මුදල් හඳුනා ගන්නවා නැවත. right? හැබැයි ළමයි දැන් මේක දිහා දැක්කම හිතන්න එපා බැංකුවට මුදල් ලැබුණා කියලා. ලැබුණේ නෑ. කලින් අඩු කරපු එක තමයි අපි ප්‍රතිවර්තනය කරේ නැවත තිබිච්ච තත්ත්වයට පත් කරේ. හරි ළමයි. ඊට පස්සේ එනම් පස්වෙනි ගාන. 6 වෙනි ගාන කමනි ආපසු එවුන්. right? කමනි උඩ ඉන්නවා 12000ක්. හරි? කමනි ආපසු එවවලු so 0.5 ධන නෙමෙයිද කියලා අහනවා. නෑ පුතේ. ධන නෙමෙයි. ඇයි ඒ ධන නෙමෙයි වෙන්නේ? 0.5 ධන නෙමෙයි වෙන්නේ. ඒකයි මං කලින් කිව්වේ වෙච්ච දේ. කලින් වෙච්ච අවස්ථාවේදී තමයි ධන උනේ. ඒ කියන්නේ කලින් අපි චෙක් එක දෙද්දි අපිට වට්ටම ලැබෙනවා. මුදල් අඩු වෙනවා 9500කින් ලද වට්ටම නිසා 0.5කින් ආදායම් වැඩි වෙනවා. ණය වෙළඳ ගෙවිය යුතු දේ අපි අඩු කරගන්නවා. දැන් ඒක නෙමෙයි වෙන්නේ. මෙහෙම කරපු සිද්ධිය දැන් මේ චෙක් එක රිටර්න් වුණාම ඒක ආපස්සට අනිත් පැත්තට සටහන් කරන්නේ. එහෙනම් කලින් හඳුනාගත්තු වෙළඳ ගෙවිය යුතු දේ කලින් අඩු කරපු එක දැන් වැඩි කරා. කලින් ලද වට්ටම කියලා ආදායම වැඩි කරපු එක දැන් ඒක ඉවත් කරනවා. මොකද හේතුව අපි යාට වට්ටමක් අපිට ලැබිලත් නැහැ. යාට සල්ලි ගෙවලත් නැහැ. එහෙනම් කලින් සල්ලි ගෙවුවා කියලා අඩු කරපු 9500 දැන් නැවත එකතු කරනවා. එහෙනම් ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නේ නැති. දැන් මේ කරේ අපි කලින් සටහන් කරපු එක අපි චෙක් එකක් දුන්නාම වියදමක් විදිහට චෙක් එකක් දුන්නාම සටහන් කරපු ගනුදෙනුව ඒක නොවුනහම කලින් තිබුණ තත්ත්වෙටම නැත්තම් එහෙම දෙයක් උනේ නෑ කියන මට්ටමට අපි නැවත ප්‍රතිවර්තනය කරා. ඒ කියන්නේ තිබිච්ච තත්ත්වයටපත් කරා. අරක අහෝසි කරා. ඒකට අනිත් ප්‍රතිවිරුද්ධ සටහන් තියලා. right? එහෙනම් මේ දැන් දුන් වට්ටමක් නෑ, ලද වට්ටමක් නෑ. එහෙනම් මේ ආදායම ඉවත් කරා. ඒක තමයි මෙතන කරේ. කමනි ආපසු එවුම්. කමනි එවනවා ආපසු 1200ක්. කමනිය ආපහු 1200ක් එවනවා. right? දැන් ආපසු එවුම් එච්චරයි. හැබැයි ණයට විකුණපු එකක් තමයි අපිට ආපහු එවන්නේ. එහෙනම් අපිට මේකේ පිරිවැය කියන කොටසත් වැදගත්. එහෙනම් අපිට මතකයි ළමයි පිරිවැය විකුණන්නේ මේ ආපසු එවුම් වල වටිනාකම තියෙන මෙතන විකුණුම් මිල. එහෙනම් අපි ලාභය දන්නවා 20යි කියලා. හැබැයි අපි දන්නේ පිරිවැය කීයද කියලා. පිරිවැයට 120ක ලාභයක් තියාගෙන තමයි විකුණන්නේ. එහෙනම් පිරිවැය 100යි නම් 20ක ලාභයක් තියෙනවා නම් 120ට තමයි විකුණන්නේ. එහෙම විකුණපු එකක් තමයි කමනිය ආපහු අපිට එවන්නේ. right? එහෙනම් මේක අපි මේ පිරිවැයත් අඳුනා ගන්න ඕනේ. මොකද ඒකත් අපිට වැදගත් නිසා. එහෙනම් මොකද කරන්නේ? මේ 1200 120ෙන් බෙදලා 100ෙන් වැඩි කරොත් අපිට හම්බ වෙනවා මේකේ පිරිවැය කීයද කියලා. එහෙම නැත්නම් 1200 120ෙන් බෙදලා 20ෙන් වැඩි කරොත් අපිට එනවා මේ ලාභය කීයද කියලා. එහෙනම් අපි බලමු ළමයි පිරිවැය කීයද කියලා.
right 1200 බෙදනවා ළමයි 120න් වැඩි කරනවා 100 බිඳුවට බිඳුවක් යපුවා 12 1යි 12ට 1යි 1000යි right එහෙනම් පිරිවැය 1000යි 10ට 100ට 20ක් කියන්නේ ළමයි 200යි ලාභය එහෙනම් දැන් අපිට අවුලක් නැහැ අපිට දීලා තිබුණේ ආපසු යොමු කියලා විතරයි හැබැයි අපි පිරිවැයත් හොයාගත්තා මේ අමතර ගැළපිල්ලක් පාවිච්චි කරලා එහෙනම් කමනීට ආපසු එවුම් කමනී ආපසු එවුම් 1200යි නම් මේ 10000ක පිරිවැය වූ භාණ්ඩ තොගයක් නැවත ව්‍යාපාරයට ලැබෙනවා මොකද කමනීට ණයට වික්කා විකුණන අවස්ථාවේදී භාණ්ඩ තොගය 10000කින් අඩු වෙනවා පිරිවැයක් වැඩි වෙනවා වියදමක් වැඩි වෙනවා 10000කින් විකුණුම් භාණ්ඩවල පිරිවැය කියලා ඊට පස්සේ ළමයි ආදායම හඳුනා ගන්නවා ආදායම 1200යි කමනීට ණයට විකුණුම් ණය ගැතියෝ කියන වෙළඳ ලැබිය යුතු දෑ වැඩි කරනවා 1200කින් දැන් ඒක අපි රිවර්ස් කරන්න යන්නේ මොකද ණයට විකුණලා ඒක අපිට ආපහු එවුවා නම් දැන් විකිණීමක් වෙලා නැහැ මොකක් හරි හේතුවක් තියෙන්න පුළුවන් ආපහු අපිට එවන්න එහෙනම් විකිණීමක් වෙලා නැහැ එහෙනම් දැන් මොකද කරන්නේ ළමයි මේ 10000කින් තොගය 6 වෙනි ගාන තොගය වැඩි කරනවා 1000කින් sorry 1000කින් තොගය වැඩි කරනවා එහෙනම් තොගය වැඩි කරනවා 1000කින් දැන් විකුණූ භාණ්ඩවල පිරිවැය විකුණුම් පිරිවැය විකුණන අවස්ථාවේදී අපි වියදමක් වැඩි කරා හැබැයි ළමයි ඒක ආපහු අපිට හරවල එව්වනම් අපිට ඒක විකුණුම් පිරිවැයක් විදිහට හඳුනා ගන්න අයිතියක් නැහැ එහෙනම් ඒක අපි අඩු කරනවා 1000කින් right පිරිවැය 1000ක් නිසා එහෙනම් තොගය වැඩි කරා 1000ක් විකුණූ භාණ්ඩවල පිරිවැය කලින් හඳුනාගෙන තිබ්බ එක ඉවත් කරා 1000කින් මොකද දැන් අපි වික්කේ නැත්තම් අපිට වියදමකුත් නැහැ ඒක තොගය විදියට ව්‍යාපාරයේ තියෙනවා right ඊළඟට මොකද වෙලා තියෙන්නේ කමනීට 1200කට අපි මේක වික්කා එහෙනම් විකුණන අවස්ථාවේදී විකුණුම් ආදායම් කියලා 1200ක් හඳුනාගත්තා දැන් ළමයි එහෙනම් ආපසු එවුන් නිසා කලින් හඳුනාගත්ත ආදායම අපි ඉවත් කරන්න ඕනේ කලින් හඳුනාගත්ත ආදායම අපි ඉවත් කරන්න ඕනේ එහෙනම් ළමයි අපි 1.2කින් අපි අඩු කරනවා මොනවාද අඩු කරන්නේ ආදායම් අඩු කරන්නේ මේ මොකද්ද ආපසු එවුන් නිසා විකුණුම් ආදායම අඩු වෙනවා right එහෙනම් 1200කින් හැබැයි ළමයි දැන් මේක අත්පිට මුදලට උනා නම් ඒ අවස්ථාවේ මුදල් වැඩි කරා හැබැයි ළමයි අත්පිට නෙමෙයි වෙලා තින්නේ ණයට විකුණපු එකක් කමනීට ණයට විකුණපු එකක් තමයි මේ අපි ආපසු එවලා තින්නේ අපිට එහෙනම් කමනීට ණයට විකුණද්දී වෙළඳ ලැබිය යුතු දේ අපි වැඩි කරා දැන් කමනිගෙන් අඩු කරනවා ඒ ප්‍රමාණය ඇයි දැන් කමනීට බැඳීමක් නැහැ අපිට ඒ ගාන ගෙවන්න කමනීට බැඳීමක් නැහැ ඒ ගාන ගෙවන්න right හරි දැන් සමහර ළමයින්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් දැන් ළමයි මෙතන මොකද තියෙන්නේ මෙතනත් තියෙන්නේ ඍණ වරහන් ඇතුලේ ඍණෙන් වැඩි වුණොත් ධන හරි ඔයාලා අර මේ තීරුව ඔයාලා ධන දාගෙන ආව නම් ප්‍රශ්නයක් නැහැ හරිද එහෙනම් මේ ඍණෙන් වැඩි වුණා නම් මෙතන එන්නේ ධන හරි නම් මම දැන් මේ වියදම අඩු කරා ඊට පස්සේ ළමයි සුධීරට ආපසු යවුම් 2000යි සුධීරට ආපසු යවුම් 2000යි 7 වෙනි ගාන සුධීරට අපි ආපහු යවනවා 2000ක් යවන්නේ අපි ණයට ගත්තුවා අපි 2000ක් යවන්නේ එහෙනම් ළමයි තොගේ අඩු වෙනවා 2000කින් තොගේ 2000කින් අඩු වෙනවා ආපසු යවුම් නිසා වෙළඳ ගෙවිය යුතු දෑත් 2000කින් අඩු වෙනවා ඇයි ඒ ප්‍රමාණය නැවත අපි ගෙවන්න අවශ්‍ය නැහැ යාට. ඊපස්සේ ණය ගැති කමනි 800ක වට්ටමක් අඩු කරගෙන ශේෂය ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කර කවුළුපත ඒවා තිබුණලු. මොකද ළමයි කවුළුපත කියන්නේ? කවුළුපත කියන එක ඔයාලා දන්නවා බැංක් පේ ස්ලිප් එක. කවුන්ටර් එකෙන් දෙන්නේ කොපි එකක් පිටපතක් ඔයාලා WhatsApp කරේ බැංක් එකේ කවුළුපත මට. හරි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ ණයගැති කමනේ 800ක වට්ටමක් අඩු කරගෙන
ශේෂය ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කරාලු. දැන් ළමයි ඒකත් අපිට හොයාගන්න වෙලා තියෙනවා. හොයාගන්න අපිට පුළුවන්. නේද? ආරම්භයේදී අපි කම්පැනිගේ නම කියවෙනවා 12000යි. ආරම්භයේදී 12000ක ශේෂයක් තිබුණා. හැබැයි ළමයි එයා ඊට කලින් ගානේ ආපසු එවලා තියෙනවා 1200ක්. එහෙනම් 1200ක ශේෂයක් ආපසු එවලා තියෙනවා. එහෙනම් ඒක අඩු වෙන්න ඕනේ. ඉතිරි එක තමයි අපිට ගෙවන්න වගකීමක් තියෙන්නේ. ඉතිරි එක තමයි අපිට ගෙවන්න වගකීමක් තියෙන්නේ. එහෙනම් 10800යි ශේෂය තියෙන්නේ. මේ ශේෂයනුත් එයා අපිට 800ක් අඩු කරගෙන 800ක වට්ටමක් අඩු කරගෙන ඉතිරි ගාන ගෙව්වලු. ඉතිරි ගාන වචනෙන් කියලා නෑ. එහෙනම් අපි දන්නවා 10800න් 800ක වට්ටමක් ගෙව්වා නම් 10000ක් තමයි අපිට ලැබෙන්න ඕනේ. 10000ක් තමයි අපිට ලැබෙන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ ළමයි? ඊළඟ ගාන 8 වෙනි ගාන. right වට්ටම කියන්නේ වියදමක්. මුදල් ගෙවලා තින්නේ නම් 10000යි. අපේ බැංක් account එක ඩිපොසිට් කරලා තියෙන කවුළුපත අපිට ලැබුණාට පස්සේ අපි දන්නවා right මෙයා ඍජු ප්‍රේෂණයක් කරලා තින්නේ. හරි? බැංකුවට ඍජුවම සල්ලි ගෙවලා තියෙනවා 10000ක්. එහෙනම් 10000කින් බැංකුවේ මුදල් වැඩි වෙන්න ඕනේ. right බැංකුවේ මුදල් වැඩි වෙන්න ඕනේ 10000කින්. ඊට පස්සේ මෙයාගේ වියදමක් නිසා වියදම වැඩි වෙනවා ළමයි. අපි යාට වට්ටමක් දුන්නා කියන්නේ වියදමක් වැඩි වෙනවා. වට්ටමක් දුන්නා කියන්නේ වියදමක් වැඩි වෙනවා. එහෙනම් 0.8කින් වියදම් වැඩි වෙනවා. right ළමයි මෙතන මං මේ අගේ තියෙන නිසා තමයි මෙහෙම මං දැම්මේ නැත්තේ. right ඔයාලා නැත්තම් මේක අඩු කරලා දාගන්න. right හරි ඊට පස්සේ මොකද වෙන්නේ? 1800කින් තමයි වෙළඳ ගෙවිය යුතු දෑ වෙළඳ ලැබිය යුතු දෑ අඩු වෙනවා. අඩු වෙනවා නම් අපි වරහන් 10.8කින් මෙයාගේ ශේෂය කවුද? කමනිගේ ශේෂය අඩු වෙනවා. right කමනිගේ ශේෂය අඩු වෙනවා. ඊට පස්සේ 9 වෙනි ගාන. 9 වෙනි ගාන ණය හිමි රවිට මුදල් ගෙවුව 9000යි ලද වට්ටම රුපියල් 1000යි. ණය හිමි රවිට මුදල් ගෙවුව 9000යි ලද වට්ටම රුපියල් 1000යි. එහෙනම් මුදල් ගෙවලා තින්නේ අපි ණය හිමි රවිට 9000යි. එහෙනම් බැංකුවේ මුදල් අඩු වෙනවා ළමයි 10 වෙනි ගානට. බැංකුවේ මුදල් අඩු වෙනවා කීයකින්ද? 9කින්. බැංකුවේ මුදල් 9කින් අඩු වෙනවා. ඊට පස්සේ ණය හිමි යන්ගෙන් අඩු වෙන්න ඕනේ නම් 10000ක්. මොකද මේ වට්ටමත් ඇතුළුව 10ක් ණය හිමි රවිගෙන් අඩු වෙනවා. රවිගෙන් ආදායමක් වැඩි වෙනවා ළමයි 1000ක. right මැසේජ් එකක් තියෙනවා බලමු. සර් කමනිගේ ගාන 12000යි කියලා තියෙනවා. ඒකද අපි ගාන දිහා හොඳ අවධානයෙන් බලන්න ඕනේ. මම ඒකනේ පැහැදිලි කරේ. කමනිගේ ගාන උඩ තියෙනවා 12000යි. ඊට පස්සේ කමනි ආපසු එවලා තියෙනවා 1200ක භාණ්ඩ. එතකොට තිබුණ කාලච්ඡේදයේ ආරම්භයේ තියෙන ශේෂය කමනිගේ. හරිද? ප්‍රශ්නයක් නැහැ. කමනිට අපි ණයට බඩු විකුණලා තිනවා 12000කට. කමනි ණය ගැතියේ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි කාලච්ඡේදයේ තුල කමනි මේක විකුණන්නේ කමනිට නෙමෙයි. මේ 10000. හැබැයි කමනිගේ 12000ක් අපිට ලැබිය යුතුයි. වෙළඳ ණය ගැතියෝ ඉන්නේ. හැබැයි කමනි එයාට විකුණපු බඩු වලින් 11200ක බඩු ටිකක් අපිට ආපහු රිටර්න් කරනවා. ආපහු එවලා තියෙන්නේ. එතකොට ළමයි දැන් කමනි ආපහු එවපු ප්‍රමාණය අපි ගෙවන්න අවශ්‍ය නැහැ. කමනි අපිට ගෙවන්න අවශ්‍ය නැහැ. මොකද එයාට 12000ක් කිව්වට මේකෙන් එයා 1200ක් අපිට ආපහු එවුවා නම් ඉතුරු ප්‍රමාණයේ ශේෂය තමයි එයා අපිට ගෙවන්න වගකීමක් තියෙන්නේ. එහෙනම් ඒකයි මම මේ විදිහට කරේ. හරිනේ? හරි කිව්වා. හරි. ඊට පස්සේ 10 වෙනි ගාන.
10 වෙනි ගාන මොකක්ද කියන්නේ? සුරංග ලොතරැයි ජයග්‍රහණයෙන් ලද 10000ක මුදල ව්‍යාපාරයේ කටයුතු වලට යොදවන ලදී. ළමයි ලොතරැයියෙන්ද නේද? ඊට පස්සේ මේ වෙන මොන විදියෙන්ද යාට ලැබුණේ කියලා අපිට අවදාළ නැහැ. හැබැයි එයා අයිතිකරු විදියට ව්‍යාපාරයට යොදවන නිසා අමතර ප්‍රාග්ධනයක් විදියට යොදවන්නේ. එහෙනම් සුරංග ලොතරැයි ජයග්‍රහණයෙන් ලද මුදල තමයි ව්‍යාපාරයට යොදලා තින්නේ. නම් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම බැංකු වැඩි වෙනවා 10කින්. ප්‍රාග්ධනය වැඩි වෙනවා ළමයි 10කින්. right? ප්‍රාග්ධනය වැඩි වෙනවා 10කින්. ඊට පස්සේ තම පෞද්ගලික ප්‍රයෝජනයට සුරංග රැගෙන ගිය තොගේ පිරිවැය 3600යි. එහෙනම් එයා ගැනිලි කරලා 11 වෙනි ගාන. එයා ගැනිලි කරලා තියෙනවා සුරංග ගැනිලි කරලා තියෙනවා 3600ක්. හැබැයි භාණ්ඩ තමයි අරගෙන තියෙන්නේ. නම් තොගේ අඩු වෙනවා ළමයි 3600කින්. තොගේ අඩු වෙනවා 3.6කින්. තොගේ අඩු වෙනවා 3600කින්. ප්‍රාග්ධනය අඩු වෙනවා ගැනිලි නිසා 3.6කින්. right? ප්‍රාග්ධනය අඩු වෙනවා ගැනිලි නිසා 3.6කින්. එහෙනම් ළමයි අපිට කියලා තියෙන ඊට පස්සේ අතිරේක තොරතුරු වල තියෙනවා අප්‍රේල් මාසයේ විදුලි බිල 2000යි මාසයේ අවසානයේ දිනවනටත් ගෙවා නැහැ කියලා තියෙනවා. ඊට පස්සේ ත්‍රිරෝද රථය හා ලී බඩු වාර්ෂිකව පිළිවෙලින් 10% සහ 15% බැගින් ෂෙයා කරනවා කියලා දීලා තිනවා. ඊට පස්සේ ව්‍යාපාරයේ හැම විටම ඒක අපි පාවිච්චියට ගත්තා. හැම විටම පිරිවැයට 10% 20ක ලාභයක් ලැබෙන පරිදි විකුණුම් මිල තීරණය කරනවා කියන එක ඒක ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය කියලා තියෙනවා. ඊට පස්සේ සියලු මුදල් ගනුදෙනු බැංකු ගිණුම මගින් කරනවා කියලා තියෙනවා. එහෙනම් අපිට ඒ ටික ඔක්කොම අපි ඒ ටික පාවිච්චි කරමු. ඊට පස්සේ අවසානයේ දීලා තිනවා දිනෙන් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශයයි හිමිකම් සකස් වී ඇති ආකාරය පෙන්වන්න තියෙනවා ළමයි. අපි බ්‍රේක් එකත් අරගෙන 10ට අපි පටන් ගමු. මේ ටිකේ ඉතුරු ටික මේවා කරලා ඉතුරු ගණන් ටික හරමු. අපි අනිත් මේකත් අපි පටන් ගමු අද. right? හරි ළමයි. එහෙනම් 10ට අපි බ්‍රේක් එක ගමු. 10ට පටන් ගමු.